ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඒකස්මින් බ්‍රහ්මචරියං සහස්සං මච්චුහායිනං. පිනුතුනි, එකම එක දහම් බණපදයක සේනා සහිත මරුන් පැරදූ දහසක් රහතන් වහන්සේලා වැඩ සිටිනවා කියා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්වතුනි, මේ අපි අසන ධර්මය කොච්චර ආශ්චර්යයිද? පින්වතුනි, මේ අපි ශ්‍රවණය කරන ධර්මය කොච්චර ආනුභාව සම්පන්නයිද? නිකිනිපුන් පොහෝ දින සජීව විකාශයේ ධම්සභා මණ්ඩපය වෙනුවෙනුයි හෝරා දෙකක් තිස්සේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පිනයි මේ සේරවිල මංගල මහා සෑරජුන් අභියස ඔබට හිමිවන්නේ. පින්වතුනි, අද දවසේත් ධම්සභා මණ්ඩපය වෙනුවෙන් වැඩම කරන්නට යෙදුනා ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු අනුශාසක ධුරන්දර, ඒ වගේම සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් පූජ්‍යපාද අවසරයි අලුදෙනියේ සුබෝධි නායක ස්වාමින් වහන්සේ, පළමු කොටම අපගේ නායක ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ අද දවසේ ගම්පහ රන්වැලි ටයර් බාත් වෙයාර් සහ ඒ වගේම මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමරාජ් මහතා ඇතුළු පින්වත් සියලු දෙනා එකතු වෙලා අද දවසේ ධම්සභා මණ්ඩපයේ උතුම් වූ මේ උතුම් වූ මනරම් දහම් පරයයන් අපට අසන්නට ලැබෙන ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ පින්වත්නි, සේරුවිල මංගල රජමහා විහාරයේ මේ සෑමලුවේ ඉඳගෙන උතුම් වූ ධම්සභා මණ්ඩපය ආරම්භ කරනකොටම අපිට පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න හිතුණා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි දන්නවා ගොඩාක් දෙනෙක් ධර්මයේ ප්‍රගුණ කරන්නට ආසයි. ඒ වගේම ධර්මයේ ටික කාලයක් ප්‍රගුණ කරනකොට භාවනා වගේ දේවල් ටික කාලයක් යද්දී ඒවා එපා වෙන ස්වභාවයක් ඇති වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ, මෙන්න මේ දේ කොහොමද අපි පැහැදිලි කරගන්නේ සහ මේ දේට මොනවද අපට කරන්න පුළුවන් පිළිවෙත් කියන කාරණේ අපගේ නායක ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේද කේශ ධාතුන් වහන්සේලාද සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින සේරුවිල මංගල මහා සෑරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද ධම්සභා මණ්ඩපයෙන් අපි සේරුවිල මංගල මහා සෑ මළුවේ ඉඳලා පළමුවෙන්ම දැනගන්ට බලාපොරොත්තු වෙන්නේ, මං හිතන්නේ ඔබේ ජීවිතයට බොහෝම ප්‍රායෝගිකව වැදගත් වෙන කාරණයක්. ඉතින් පළවෙනි පැනයෙන් විමසුවේ කොහොමද දැන් ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ප්‍රායෝගිකව ඇති වෙන, දැන් ධර්මයේ පුරුදු කරගෙන යද්දී එපා වීම තියෙනවා. එතකොට සමහර වෙලාවට භාවනාවක් වුණත් එක දිගට කරගෙන ගියාම ඒක සමහර විට අමාරුයි කරන්න. දැන් දහම් පොතක් කියවන එක වුණත් එක දිගට සමහර විට කරන්න අමාරුයි. ඊට පස්සේ දැන් යම් කිසි විදිහේ වත්පිළිවෙත් කරනවා වුණත් සමහර විට එක දිගට සතුටින් කරන්න අමාරුයි. ඉතින් කොහොමද හිත සතුටින් තියාගන්නේ? හිත සතුටින් තියාගෙන මේ හිතට එපා වෙන්න දෙන්නේ නැතුව ධර්මය දියුණු කිරීම කරන්නේ කොහොමද කියන කාරණේ මං හිතන්නේ අපි සාකච්ඡා කිරීම බොහොම වැදගත් වෙනවා. මේ පිළිබඳව ධර්මය අධ්‍යයනය කරද්දී අපිට හමු වෙන දෙයක් තමයි, ධර්ම මාර්ගයේ වැඩෙන්න අපට උපකාර වෙන අංග 7ක් ධර්මයේ විස්තර කරලා තියෙනවා බොජ්ජංග කියලා. මං හිතන්නේ බොජ්ජංග ධර්මයන් ගැන ඔබ මේ වෙන විට අසා ඇති. සප්ත බොජ්ජංග කියලා අපි හඳුන්වනවා මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්නට අවශ්‍ය මූලික අංග 7ක්. ඉතින් මේ අංග 7න් මෙන්න මේ ස්වභාවය දැන් අපිට ධර්මයේ පුරුදු කරද්දී ඇති වෙන ඒ එපා වීම වගේ දේවල් ඇති නොවන විදිහට හිත සතුටින් පවත්වා ගන්නට උපකාර වෙන ලස්සන කරුණක් මේ බොජ්ජංග තුල විස්තර වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට
මේ බොජ්ජංග තුල මේ ගැන විස්තර වෙලා තියෙන කාරණේ පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් ප්‍රථම කොට දැන් මම ඔබට බොජ්ජංග ගැන කිව්වනේ. මොකද්ද මේ බොජ්ජංග කියන වචනේ තේරුම? එක භික්ෂුවක් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග කියලා කියනවා. බොජ්ජංග කියන්නේ කොපමණකින්ද? බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බෝධාය සංවත්තන්ති තිකෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති. එතකොට මේ බෝධාය සංවත්තන්ති බෝධ කියන්නේ අවබෝධය. එතකොට කුමන අවබෝධයක්ද? ආර්ය සත්‍ය අවබෝධය. එහෙම නැත්නම් ජීවිත අවබෝධය. මේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස එතෙස් නැතිනම් අවබෝධයේ පිණිස සංවත්තන්ති පවතිනවා කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියලා කියන්නේ. එහෙනම් අපට ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින කරුණු අංගවලට අපි කියනවා බොජ්ජංග කියලා. බුදුරජාණන් වහන්සේ බඳු බොජ්ජංග ධර්මයන් 7ක් ගැන වදාළනේ. ඉතින් ඒයින් දැන් මෙතනදී අපිට වැදගත් වෙන බොජ්ජංගය තමයි පීති සම්බොජ්ජංගය. පීති කියන්නේ හිතේ ඇතිවෙන නිරාමිෂ ප්‍රීතිය. දැන් අපි හිතමු අපි ධර්ම මාර්ගයේ වඩද්දී අපිට නිතරම හිතේ සතුට තියෙනවා නම්, හිතට ප්‍රීතිය තියෙනවා නම් අපි ඒ දේ කරන්න කැමතිනේ. දැන් කෙනෙක් එක්ක අපි සාමාන්‍ය ජීවිතේදී අපි හිතමු විහිළු කර කතා කරනවා. ඒතර විහිළු කර කතා කරද්දී දැන් ඒකට ගොඩක් අය කැමතියි. ඇයි ඒ තුල අර හිතේ යම්කිසි සතුටු වෙන ස්වභාවයක් ඕලාරිකව අර විහිළුත් එක්ක එහෙමත් නැතිනම් ඒ සිදු කරගන්නා සල්ලාපයන් තුල ඕලාරිකව සිත සතුටු කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක නිසා තමයි ඒකට කැමති වෙන්නේ. එතකොට මේ යම් ආකාරයකින් අපේ හිතේ සතුටක් උපදිනවා නම්, ප්‍රීතියක් උපදිනවා නම් ඒකට අපි කැමතියි. දැන් සමහර අය කැමති සින්දු අහන්න. ඒ සින්දු අහද්දී අර කනට මිහිරි ශබ්ද අහද්දී ඔහුගේ හිතේ යම්කිසි අර ඕලාරිකව හටගත්ත ගේහසික සතුටක් උපදිනවා. ඒ කියන්නේ කාමයට එක්ක මිශ්‍ර වෙච්ච සතුටක් උපදිනවා. ඒකට කැමතියි. දැන් රස කෑම කන්න කැමතියි. එතකොට තමන් කැමති රස කෑම යලි යලිත් කන්න කැමති ඇයි? ඒ තුලින් අර ගේහසික සතුටක් උපදින නිසා, කාමයට එක්ක මිශ්‍ර වෙච්ච සතුටක් උපදින නිසා. එහෙනම් අපිට පේනවා සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි මේ කාමයට එක්ක හරි එකතු වෙලා යම් සතුටක් උපදිනවා නම්, ප්‍රීතියක් උපදිනවා නම් ඒකට අපි નિરાයාසයෙන්ම කැමති වෙනවා. ඒක ආය කරන්න කැමති. දැන් සමහර උදවිය ඉන්නවා එහෙම චිත්‍රපටි බලන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට ඒ අය චිත්‍රපටි බැලීමෙන් සතුටු වෙනවා. තවත් සමහර අය ඉන්නවා දැන් විශේෂයෙන්ම මේ බාල තරුණ පරපුර විවිධ පරිගණක ක්‍රීඩාවලට පුරුදු වෙලා ඉන්නවා. දැන් ඉස්සර උදවිය විවිධ භෞතිකව කරන ශාරීරිකව කරන ක්‍රීඩාවලට කැමති වුණා වගේ වර්තමාන ළමයි අර පරිගණක ක්‍රීඩාවලට පුරුදු වෙලා ඉන්නවා. එහෙම නැතිනම් ජංගම දුරකථනයෙන් කරන ක්‍රීඩාවලට. ඒයින් පවා ලබන්නේ එක්තරා විදිහක සතුටක්. එතකොට හැබැයි ඒ විදිහට කාමයට එක්ක මිශ්‍ර වෙලා ලබන සතුට ඒක බොහොම తాවකාලික එකක්. ඒ වගේම ඒක ප්‍රනීත වූ දෙයක් නෙවෙයි. ඒක අපව උසස් මට්ටමට පත් කරන දෙයක් නෙවෙයි. අවබෝධයේ පිණිස පවතින දෙයක් නෙවෙයි. එතකොට දැන් ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා මේ සාමාන්‍ය කාම ලෝකයේ තිබෙන ඒ නිස්සාර ස්වභාවයේ තේරුම් අරගෙන ධර්මයේ පුරුදු කරන්න යද්දී මේ ධර්මයේ ප්‍රගුණ කිරීම තුළ හොඳට හිත පවත්වන්න නම් ඒ කෙනාට උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රීතිය නම් වූ අවබෝධයේ පිණිස පවතින අංගය. මෙතන කියන ප්‍රීතිය ඇත්තටම මෙතන කියන ප්‍රීතිය පින්නතුනේ මේ නිරාමිස ප්‍රීතියක්. මේ නිරාමිස ප්‍රීතිය කියන එක අර කාමයන් තුලින් ලබන ප්‍රීතියට සතුටට වඩා දසදහස් ගුණයෙන් ප්‍රණීතයි. ඒක හරි සියුම් එකක්. දැන් අපි දන්නවා අපේ දැන් සාමාන්‍යයෙන්
කෙනෙක් අපට ආදරෙන් කතා කරොත් අපිට සතුටක් උපදිනවා. කෙනෙක් අපේ අත ආදරෙන් අත ගෑවොත් අපිට සතුටක් උපදිනවා. ඒ සතුට හරිම ස්ථානීයයි. දැන් ඒ වචනය වෙනස් වෙලා ඊළඟට ඒක නා සැර වචනයක් කතා කරපු ගමන් අර සතුට නැති වෙලා යනවා. එතකොට කයට වෙනත් දුක් සහගත පහසක් ලැබිච්ච ගමන් අර කය මිහිරිසේ ස්පර්ශ කිරීමෙන් ලැබුණු සතුට නැති වෙලා යනවා. නමුත් මේ නිරාමිස ප්‍රීතිය කියන එක ඊට වඩා ගොඩක් සියුම් එකක්. මේක මුළු හිත පුරා දැනෙන එකක්. මේ නිරාමිස ප්‍රීතිය ගැන ධර්මයේ විවිධ අවස්ථාවලදී විවිධ විදිහට විස්තර කරලා තියෙනවා පින්නතුනේ. ඉතින් ඒ ප්‍රීතිය හරීම ප්‍රණීත එකක්. මුළු ශරීරයේ පුරාවට දැනෙන එකක්. දැන් අපි නිරාමිසව යම් විදිහකට ලබන සතුට හරි සියුම් අර ලබන භෞතික සතුටට වඩා. එතකොට ධර්ම මාර්ගයේ වඩන ශ්‍රාවකයා ධර්ම මාර්ගය තුළ හිත සතුටින් ධර්මයේ වැඩිම පවත්වන්න නම් ඒ කෙනාට මේ ප්‍රීතිය නම් වූ සම්බොජ්ජංගය ප්‍රකට කරගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතය තුළ හරි පහසුවෙන් සතුටින් සැහැල්ලුවෙන් මේ ධර්ම මාර්ගේ ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක මං හිතන්නේ අපි තෝරා ගන්න එක හරි වැදගත්. කොහොමද මේ ප්‍රීතිය නම් වූ ස්වභාවය හිතේ පවත්වන්නේ කියලා අවබෝධය ඇති වෙන විදිහට. මෙතනදී දැන් බොජ්ජංග පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය ගනිද්දී භාග්‍යතුන් වහන්සේ ප්‍රථම කොට වදාළේ සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ අපි හොඳට සිහිය පවත්වන්න ඕනේ. සතිපට්ඨානය තුල පවත්වන සිහිය. ඊට පස්සේ ඒ සිහියෙන් යුක්තව ධම්මවිජය සම්බොජ්ජංගය උපදවා ගන්නවා. ධම්මවිජය කියන්නේ ඒ යම් ආකාරයකට අපි ධර්මයේ නුවණින් විමසීම. එතකොට අර සිහිය මත පදනම් වෙලා ධර්මයේ හොඳට නුවණින් විමසන්න පටන් ගන්නවා. එතකොට ධර්මයේ නුවණින් විමසන්න පටන් ගනිද්දී හොඳට සිහියෙන් වීරියෙන් යුතුව ධර්මයේ නුවණින් විමසද්දී ඒ විමසන ධර්මයට අවබෝධය ඇති වෙන ආකාරයට සංවේදී බවක් ඇති වෙනවා. එහි අර්ථ වැටහෙන්න පටන් ගන්නවා. එහි ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච කියලා. එතකොට මේ විදිහට ඒ සිහිය වීරියෙන් යුක්තව සිහිය පවත්වන කොට ඒතර අවබෝධයේ පිණිස පවතින විදිහට වීරියත් වැඩෙනවා ඒ කෙනාට විරිය සම්බොජ්ජංගේ. එතකොට ඒ තුල දැන් අර සිහිය පවත්වලා සිහිය වීරියෙන් යුක්තව යලි යලිත් සිහිය පවත්වද්දී ඒ තුල ඒ කෙනා අර මේ ධම්මවිජයත් වඩනවා. එතකොට ඒ කියන්නේ ධර්මයක් හොඳට ඒකට මුල් වෙච්ච යම්කිසි දහම් කරුණක් තියෙනවා නම් ඒක හොඳට විමසනවා. මේ විදිහට විමසද්දි පින්නතුනේ සිහියයි ඒ වගේම ධර්මයේ නුවණින් විමසීමයි වීරියයි එකට යෙදෙද්දී එතකොට ඒ කෙනා වීරියෙන් යුක්තව අකුසල් බැහැර කරනවානේ. එතකොට අර ඉපදුණු සිහියයි ධර්මයේ විමසීමයි කියන කුසලයේ තුල හිත පවත්වනවා. ඔය විදිහට හිත පවත්වද්දී ඒ කෙනා තුල අර අර්ථයටත් අවබෝධය ඇති වෙන ආකාරයට සංවේදී වෙද්දී ධර්මයටත් අවබෝධය ඇති වෙන ආකාරයට සංවේදී වෙද්දී ඒ කෙනාගේ හිතේ ප්‍රමුදිත බවක් උපදිනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත සිතින් යුක්තව සිටින කෙනාටයි උපදින්නේ ප්‍රීතියක්. අන්නේ ප්‍රීතිය තමයි නිරාමිස ප්‍රීතිය. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කළේ ප්‍රීතිය ගැන. ස්වාමින් වහන්සේ ප්‍රීතියයි සමාධියයි කරුණු දෙකක්ද එකක්ද පින්වත් ස්වාමින් වහන්සේ? මෙහිමයි. සමාධියේ එක අංගයක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් ප්‍රථම ධානය ගත්තොත් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ වලින් යුක්තයි කියලා වදාලා. එතකොට ප්‍රීතිය කියන්නේ ඒකේ තියෙන එක් ලක්ෂණයක්. එතකොට සමාධිය දැන් බොජ්ජංගවල අපි ගත්තාම අවසාන බොජ්ජංගය තමයි සමාධි සම්බොජ්ජංගය. ඊට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගය එනවා. එතකොට මේ උපේක්ඛා සම්බොජ්ජංගය ඇති වෙන්න උපකාර වෙනවා අර සමාධි සම්බොජ්ජංගය. එතකොට සමාධි සම්බොජ්ජංගය අවසාන සම්බොජ්ජංගයට කලින් තියෙන සම්බොජ්ජංගයේ විදිහට අපේ හිතට යම්කිසි එකඟ බවක් උපදවලා දුන්නාට පස්සේ ඒ එකඟ බව තුළ අර විමසන ධර්මය අවබෝධයෙන් යුක්තව තේරුම් ගනිද්දී ඇලීම් ගැටීම් වලට නොයා අවබෝධයෙන් ඇතිවෙන උපේක්ෂාව තුළ සිත
පිහිටන්න පටන් ගන්නවා. එතකොට මෙතන සමාධිය කියන එක වෙනම අංගයක් විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට නමුත් සමාධි සම්බොජ්ජංගේ ඇති වෙන්න උපකාර වෙන මූලික අංගයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ ආකාරයට ඇති වෙන නිරාමිස ප්‍රීතිය. මොකද ධර්මයේ විස්තර වෙනවා මේ විදිහට ප්‍රීතියෙන් යුක්ත සිතින් වාසය කරද්දී යම් කෙනෙක් කුමන හෝ නිරාමිසව උපදව ගන්න සිහිය පවත්වලා ඊට පස්සේ ඒ තුල නුවණින් විමසලා වීරියෙන් යුක්තව උපදවා ගන්න නිරාමිස ප්‍රීතිය තුල ඒක ප්‍රමුදිත බව මත පදනම් වෙලා තමයි මේ ප්‍රීතිය උපදින්නේ. එතකොට මේ ප්‍රීතිය තුල පීති මනස්ස කායෝ පස්සම්භති. එතකොට කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. කය සැහැල්ලු වෙද්දී ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට මොකද අවබෝධයේ පිණිස ඇති වෙන විදිහට තමයි ඒ කය සැහැල්ලු වෙන්නේ. නිසි යහපත් අරමුණක් තුළ සිහිය පිහිටවීමෙන් තමයි මේ බොජ්ජංග වැඩිම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයට සැහැල්ලුවෙන් යුක්තව වාසය කරද්දී මොකද වෙන්නේ? පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ විදිහට සැහැල්ලු කයෙන් යුක්තව වාසය කරද්දී සැපයක් දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ වගේ අර සැපවත් වූ සිත තමයි සමාධිමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දැන් අපි කතා කරන්නේ ධර්ම මාර්ගයේ වඩද්දී කොහොමද මේ ප්‍රීතිය පවත්වන්නේ කියන එකනේ. ඉතින් මේකෙදි අපි සිහිය පවත්වන අරමුණු අපට નિરાයාසයෙන්ම ප්‍රීතිය උපදවන ස්වභාවයෙන් යුක්ත නම් පහසුවෙන් ප්‍රීති සම්බොජ්ජංගේ වඩා ගන්න පුළුවන්. ප්‍රීතිය තුල හිත පවත්ව ගන්න පුළුවන් निराமிසව. මේ ගැන ධර්මයේ තුල මේ ප්‍රීති සම්බොජ්ජංගය ඉපදීමට හේතු වෙන 11 වැදෑරුම් කරුණක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ කරුණු 11ක් විස්තර වෙනවා කොහොමද මේ ප්‍රීති සම්බොජ්ජංගයට උපකාර වෙන. ප්‍රීති සම්බොජ්ජංගේ නිතර අපේ හිතේ පවත්වන්න උපකාර වෙන අංග 11ක් විස්තර කරලා තියෙනවා. මේක හරි වැදගත් පින්නතුනේ. මේ අංග 11 අපි හරියට වැඩුවොත් නිරන්තරයෙන්ම මේ අංග 11 අපේ හිතේ පැවැත්වුවොත් එදිනෙදා ජීවිතය තුළ පැවැත්වුවොත් සතුටින් ධර්ම මාර්ගයේ වඩන කෙනෙක් බවට පත් වෙන්න ඒ කෙනාට අවස්ථාව තියෙනවා. ඉතින් මේ අංග 11 තමයි පළමුවෙන්ම විස්තර වෙන්නේ බුද්ධානුස්සති. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටවාගත් සිහියෙන් යුතු වීම, සිතින් යුතු වීම. එතකොට කෙනෙක් නිතර ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරනවා නම්, ශාස්ත්‍රුන් වහන්සේ ගුණ සිහි කරනවා නම්, ශාස්ත්‍රුන් වහන්සේ ගැන විවිධාකාරයෙන් සිතා ශාස්ත්‍රුන් වහන්සේ ගුණ ගැනම හිත සතුට වෙනවා නම් අන්න එතන තියෙන්නේ බුද්ධානුස්සතියයි. එතකොට ඒක ප්‍රීති සම්බොජ්ජංගයට රුකුල් දෙන ධර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී, ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරද්දී ශ්‍රාවකයන්ගේ සිතේ නිතරම සතුට උපදිනවනේ. එහෙමයි ස්වාමී. ඒක අවබෝධයේ පිණිස පවතින එකක්. දැන් ඔබ අහලා ඇති අර ලංකාවේ වෙච්ච එක්තරා සිදුවීමක් අර මලියදේව මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් උන සිදුවීම පිළිබඳව තියෙන විස්තරවල සඳහන් වෙනවා. උන්වහන්සේ හොඳට සිහිය පිහිටවගෙන භාවනා වඩමින් ඉඳිද්දී පාපී මාරයා එතන පෙනී ඉඳලා විවිධාකාරයට උන්වහන්සේට බාධා කරන්න පටන් ගත්තා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් තීරුම් ගත්තා මේ මාරයා තමයි මේ ඇවිල්ලා බාධා කරන්නේ. ඊ ස්වාමීන් වහන්සේ කියනවා එම්බා මාරය නුඹ ඔය තරම් හැකියාවක් ඇති කෙනෙක් නා ඔබට ඔය තරම් වේශ මවා ගන්න පුළුවන් නම් ඔබට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වේශේ මවා ගන්න බෑ නේ උනාට. කියලා කිව්වහම දැන් පාපී මාරයා මොකද කළේ? සඳහන් වෙනවා අර භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණෙන් විරාජමාන වූ රූපය ඒ වෙලාවේ මවා පෙන්නවා. එතකොට අර ස්වාමීන් වහන්සේගේ හිත ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවෙන් හිටපු කෙනෙක්. අර තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිසක් මහා පුරුෂ ලකුණෙන් යුතු 80ක් අනුයන්ජනයන්ගෙන් යුතු ඒ සම්බුදු සිරුර දකිද්දි රන් රුවක් වගේ බබලන අබිනීල නේත්‍ර ඇති බුදුරජාණන් වහන්සේගේ රූපය මැවි පෙනෙද්දී උන්වහන්සේගේ සිත මහා නිරාමිස ප්‍රීතියකින් ඉපිල ගියා.
ඉතින් උන්වහන්සේ ඒ මුල් කරගෙනම බුද්ධානුස්සතිය වඩලා අරහත්වේ සාක්ෂාත් කළා කියලා සඳහන් වෙනවා. ඒතර බලන්න අර හිතට බියක් ඇති ගැනීමක් ඇති වුණු අවස්ථාවක ප්‍රීතිය උපදින අරමුණක් විදිහට බුද්ධානුස්සතිය පාවිච්චි කළ හැටි. එහෙමයි. ඒතර යම් කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් ගුණ වශයෙන් සිහි කරනවා නම් ඒ කෙනාගේ හිතේ නිරාමිසව උපදින ප්‍රීතිය උපදිනවා. එතකොට බුද්ධානුස්සතිය කියන්නේ එහෙම එකක්. දැන් ඔබ අහලා ඇති අනීපිඩු මහසිටුතුමා සුදත්ත නමිනුත් හඳුන්වනවා. අනීපිඩු මහසිටුතුමා අර රජගහ නුවරට ගිය වෙලාවේ රජගහ නුවර සිටුතුමාගෙන් තමන්ගේ මිත්‍රයාගෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා දැනගත්තට පස්සේ බොහෝම සතුටු වෙලා පහුවෙනිදා උදේම බුදුරජාණන් වහන්සේ දකින්ට හිතාගෙන නිදාගත්තනේ. නමුත් මේ සතුට වැඩිකමට උදේම හැරුණා. ඒ කියන්නේ තාම උදේ එළි වෙලත් නෑ, තාම කරුවලයි. නමුත් අර බුදුරජාණන් වහන්සේ අරඹයාම තිබ්බ හිතේ තිබ්බ සංඥාව නිසා ආලෝක සංඥාවක් ඉපදිලා මේ ඔක්කොම එළිය වෙලා වගේ තමයි පෙනුනේ. එතකොට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ඒ ඝන කරුවල තිබෙද්දීම පිටත් වුණා. කිසි එළියක් නැතුව ගියේ. මොකද හේතුව අර බුද්ධානුස්සතිය තුල හිත සතුටටපත් වුණා. ඒ සතුටටපත් වීම දැන් බුද්ධ කියන වචනේ ඇසීම් මාත්‍රයක් තුළ තමයි මේ සතුට උපන්නේ. එතකොට ඒ ඇතිවෙච්ච සතුටත් එක්ක මහා ආලෝකයක් තියෙනවා වගේ දැනුණා. ඉතින් සොහොනක් තියෙන තැනකින් යද්දී සොහොන් පරිසරයකින් යද්දී හිත එකපාරට ගැස්සුණා. ගැස්සෙනවත් එක්කම අර බුද්ධානුස්සති සංඥාව නැති වෙලා ගියා. මහා ඝන අන්ධකාරයක් දැන්. දැන් යන්නේ කොහෙටද කියලා තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි අර එක්තරා දේවතාවෙක් ඒ දැකලා බුදුරජාණන් වහන්සේව දකින්ට යන තබන පියවරක තියෙන වටිනාකම ගැන ලස්සන ගාථා රත්නයක් වදාළි. ඒ ගාථා රත්නේ අසනවත් එක්කම ඒ භාග්‍යතුන් වහන්සේ දකින්ට තබනා පියවරක් තුල තිබෙන ආනිසංසය ගැන මෙනෙහි කරනවත් එක්කම යලිත් අනාථපිණ්ඩික සිටුතුමාගේ සිතේ බුද්ධානුස්සති සංඥාව පිහිටියා. යලිත් ප්‍රීතිය උපන්නා. යලිත් අර ආලෝකය පහළ වුණා. දැන් බලන්න හිත යම් ආකාරයකට යම් දෙයක උකටලී වෙද්දී ඒ උකටලී බවෙන් මුදවා ගන්න උපකාර වෙන ධර්මයක් තමයි බුද්ධානුස්සතිය. ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන සිහි කිරීම. අනේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙබඳු ගුණයෙන් යුක්තයි මෙබඳු ගුණයෙන් යුක්තයි කියලා සිහි කිරීම. ඉතින් මෙතනදී ඇත්තටම හරි පුදුම දෙයක් තියෙනවා. ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් නරල් ධාතුන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේත් සුපිහිටි මංගල මහා සෑ රජුන් ඉබඳු සතුටක් උපදවනවා. එහෙමයි ස්වාමී. දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කොත් කොතරම්නම් සතුටක් උපදීද? දැන් බලන්න ඔබ තිරේ දකින්නේ ඒ රන් බුබුලක් වගේ බබලන මංගල මහා සෑ රජාණන් වහන්සේ. දැන් පහුගිය කාලේ අපට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. දැන් මා පැවිදි කළ ගුරු දේවෝත්තමයන් වහන්සේලා දිනම තමයි සේරුවිල සරණකිත්ති නායක මාහිමිපාණන් වහන්සේ මේ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති වැඩ සිටි සහ ඒ වගේම සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවාර්හ අවසරයි මුංහිණී මෙත්තාරාම නායක මාහිමිපාණන් වහන්සේ. සරණකිත්ති නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වුණාට පස්සේ මාගේ ගුරු දේවෝත්තම මුංහිණී මෙත්තාරාම නායක ස්වාමීන් වහන්සේ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරයටපත් වුණා. අපේ සරණකිත්ති නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ විදිහට. එහෙමයි. ඒකට ඊට පස්සේ ඒ මාගේ ගුරු දේවෝත්තම මුංහිණී මෙත්තාරාම නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධුරයට පත් වෙලා උන්වහන්සේ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ නිර්දේශය මත අපවත් වෙන්න කලින් සිදු කරපු චෛත්‍ය වර්ධන සමිතිය මගින් ඒ සේරුවිල විහාර සම්ප්‍රදායට අනුව ඊළඟ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විදිහට අපවපත් වුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ බාරකාරත්වයේ ලබන්ට ලැබීම මහා වාසනාවක් නිසා තියෙන ඕනෑම බාධකයක් ජය අරගෙන
ඒ බාධකයට මූණ දෙනවා කියන අදිෂ්ඨානී මේ ඒ භාර දූර වගකීම බාරගනිද්දී බොහෝ ගැටලු බොහෝ අරබුද තිබෙද්දී ඇත්තටම සමහර දවස් ගත වුණා උදේ ඉඳලා හවස් වෙනකන් පුදුම විදිහට ප්‍රශ්න තිබුණා. ඉතින් නමුත් කොතරම් ප්‍රශ්න තිබුණත් දැන් ඕනෑම දෙයකට අපි උතුම් දෙයක් ලබද්දී තියෙනවනේ දුෂ්කර කාලයක්. දැන් අපි ගත්තොත් බුද්ධත්වයේ ලැබීමට භාග්‍යවතුන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ විදිහට 6 වසරක් දුෂ්කර ක්‍රියා කරන්න උනා. ඉතින් මම බොහෝ කොට සිහි කළේ එය. ශාස්ත්‍රඥ වහන්සේ උතුම් දෙයක් ලබන්නට කොතරම් දුක් විඳද. ඉතින් එහෙනම් අපි වගේ මේ දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති අයට ශාස්ත්‍රඥ වහන්සේත් එක්ක සංසන්දනය කරද්දී ඒ උතුම් දෙයක් දැන් ලලාට ධාතුන් වහන්සේගේ භාරකාරත්වය ලැබෙනවා කියන්නේ ජීවිතයකට ලැබෙන උතුම් දෙයක්. එහෙමයි ස්වාමී. ඒ ලලාට ධාතුන් වහන්සේ මුල් කරගෙන බොහෝ පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් ඒ උතුම් දේ උදෙසා ඒ උතුම් කටයුතු උදෙසා ජීවිතේ පූජා කරලා ලලාට ධාතුන් වහන්සේට අපි නොසෑහෙන්න ගැහැට වින්දා. නොසෑහෙන්න දුක් විඳින්න උනා මුල්ම දවස්වල. එහෙමයි. එතකොට එහිම සමහර දවස්වල ඒ සියලු දුක් පීඩා අතර ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වඳින්න හවස ඇවිල්ලා ලලාට ධාතු ස්තූප රාජානන් වහන්සේ දකිද්දි පින්නතුනේ අර සියලු දුක් දුම්නස් නැති වෙලා යනවා. ඒක හරි ආශ්චර්යයි. මේ ලලාට ධාතු ස්තූප රාජානන් වහන්සේ සේරවිල මංගල මහා සෑ රජානන් වහන්සේ දුටුවන්ගේ හිත් සතුටටපත් කරවන උතුම් සෑ රජානන් වහන්සේ නමක්. ඉතින් මේ ලලාට ධාතුන් වහන්සේව දකිද්දී අර දොරටු වලින් ඇතුළු වෙද්දී හිතට දැනෙන සතුට මෙතෙකයි කියා කියන්න බෑ. එතකොට සෑ මළුවේ යම් වෙලාවක් ඉඳලා වන්දනා කරද්දී අර තිබ්බ මූණ දෙන්න වෙන ගැටලු ඒ සියල්ල අමතක වෙලා ගිහිල්ලා ශාස්ත්‍රූන් වහන්සේ අරඹයා හිත පිහිටද්දී අන්න ප්‍රීතිය ශාස්ත්‍රූන් වහන්සේ සිහිකොට ලබන ප්‍රීතිය උපදිනවා. ඒතර බලන්න මෙතනදී නිමිත්ත බවට පත්ුනේ ලලාට ධාතුන් වහන්සේත් සෑරජුණු තුනාට ඒ තුල බුද්ධානුස්සතිය අරඹයා උපන්න ප්‍රීතියක් තමයි උපදින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒක හරි ආශ්චර්යයි පින්නතුනේ. දැන් ඒක මම පෞද්ගලිකව මේ භූමියේදී අත්දැක්කා. ඒතර ඔබත් ඔබේ ජීවිතේ දැන් විවිධ විදිහට බුද්ධානුස්සති සංඥාව වඩන්ට උපකාර වන යම් විදිහේ උපක්‍රම ඔබට භාවිතා කරන්න පුළුවන්. දැන් මේ සෑරජානන් වහන්සේ ගැන කියද්දී මට මතක් වෙනවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දවසක් අපට කිව්වා මේ උතුම් පින්බිම ගොඩ නැගුව මෑත කාලීනව මේ උතුම් පින්බිම ගොඩ නැගුව ඒ දඹගස්සාරේ ශ්‍රී සුමේධංකරාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේ තරුණ භික්ෂුවක් විදිහට අර බත්තලක නැගලා ඇවිල්ලා අර පේන ඇහැටු ගහේ ඒ ගහ පාමුල ඉඳගෙන අප්‍රමාණ දුක් විඳගෙනනේ මේ ස්ථානේ ගොඩ නැගුවේ. ඉතින් උන්වහන්සේ ඔහු වයස්ගත වෙලා ඉන්න කාලේ වයස්ගත වෙලා ඉඳිද්දී අර ඒ රුක්සෙවණේම ඉඳගෙන අපේ නායක මාහිමිපාණන් වහන්සේ මුල් නායක මාහිමිපාණන් වහන්සේ එනේන වන්දනා නඩවලට සෑරජානන් වහන්සේ ගැන විස්තරය කියනවා. විස්තරය කියලා කියනවලු පින්නතුනේ බලන්න මේ ලෝකයේ තියෙන ලස්සනම සෑයයි මේ කියලා. එතකොට පින්නතුනේ ඇත්තටම මේ චෛත්‍ය රාජානන් වහන්සේ මංගල මහා සෑරජානන් වහන්සේ දුටුවන්ගේ සිත් තුළ සතුට උපදවනවා. ඉතින් බුද්ධානුස්සති සංඥාව උපදවා ගන්නට බොහෝම උපකාර වන සලකුණක්. එහෙමයි. ඉතින් මේ බුද්ධානුස්සතිය එහෙනම් අර අපට ප්‍රීතිය උපද්ද ගන්න උපකාරයි. එහෙනම් ඔබත් ඔබේ ජීවිතයේ විවිධ ගැටලු ප්‍රශ්නෙද්දී දැන් ඒ ගැටලු ප්‍රශ්නත් එක්ක ධර්මයේ පුරුදු කරන්න යද්දී අර ඒ ස්වභාවයේ හිතේ තියෙන හැකිලිච්ච බව එහෙමම අනිත් එකටත් යනවා. එතකොට තමයි අමාරු මේක කරන්න. නමුත් බුද්ධානුස්සති සංඥාව වගේ සංඥාවක් ගන්න පුළුවන් නම් හිත තුළ ඊ타ත්ම හොඳින් බැසගෙන පවත්ව ගන්න පුළුවන් විදිහට ඒ තුලින් ඔබට හැකියාව ලැබේවි අර හිතේ ඇති වුණු හැකිලුණු ස්වභාවය දුරු කරලා හිතට සතුටක් උපද්ද ගන්න. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ධම්මානුස්සති. ධර්මය
ගැන සිහි කිරීම. ඒ උතුම් ධර්මයේ ගැන ගුණ වශයෙන් සිහි කරන ශ්‍රාවකයාට ධර්මයේ ගැනම පිහිටි සිහියෙන් යුතුව ඉඳිද්දී හිතේ ප්‍රීතිය උපදිනවා. ඊළඟට සංඝානුස්සති. ඒ තමයි ආර්ය සංඝයා ගැන සිහි කිරීම. ඒ සංඝ රත්නයේ ගුණ සිහි කිරීම. ඒ සංඝ රත්නයේ ඇසුරු කරන්ට ලැබීම තුල තමන්ට ලැබුණු ලාභය ගැන සිහි කිරීම තුලත් පින්නතුනේ හිතට නිරාමිස ප්‍රීතියක් උපද්ද ගන්නට පුළුවන්. මේ ප්‍රීති සම්බොජ්ජංගයේ පිනිස පවතින 11 වැදෑරුම් කරුණ වල තුන්වෙනි කරුණ තමයි සංඝානුස්සති කියලා කියන්නේ. සංඝයා ගැන එළඹ පිහිටවන සිහිය. ඊට පස්සේ සීලානුස්සති. තමන් අඛණ්ඩව කඩනකොට රකින්න සීලයක් තියෙනවා නම් ඉබඳු ශ්‍රාවකයාට තමන්ගේ සීලය සිහි කරද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. එයත් හිතෙහි ප්‍රීතිය උපදවන කරුණක්. දැන් බලන්න මේ අනුස්සති භාවනා. අනුස්සති භාවනා හිතේ ප්‍රීතිය ඇතිවීමට උපකාරක ධර්මයන් වශයෙන් උයි ධර්මයේ තුල විස්තර වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඡාගානුස්සති. තමන් දුෂ්කර අවස්ථාවලදී දුන්න දාන සිහි කරද්දී, තමන් අතහැරි ආකාරයේ සිහි කරද්දී, තමන් විවිධාකාරයට සිදු කරපු පින්කම් සිහි කරද්දී පින්නතුනේ හිතට අප්‍රමාණ සතුටක් උපදිනවා. දැන් මේක මං හිතන්නේ ගිහි ඔබට හොඳට කරන්න පුළුවන් දෙයක්. මොකද නිරන්තරයෙන්ම පින්කම් කරන අයනේ. දැන් උදාහරණයක් විදිහට දැන් සෑ රජුන් මේ ආකාරයට විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා බබලද්දී ඔබ නිවසේ සිට ඒ දකිද්දී ඒ සඳහා දායකත්වයේ දරපුවාට සතුටුයි. එහෙමයි. එතකොට ඒ අයට දැන් මේ දර්ශනය, දැන් ඔබ මේ රූපවාහිනී තිරේ දකින දර්ශනය හිතේ චිත්‍රයක් වගේ මවාගෙන ඔබ ඡාගානුස්සතිය කරන දවසට සිහි කරන්න පුළුවන්. මේ මහා සෑ රජුන් ආලෝක පූජාවෙන් පුදන්න දායක වෙන්න මට ලැබුණා කියලා. ඉතින් බලන්න හිතට කොතරම් සතුටක් උපදිනවද? එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ දැන් දුෂ්කර අවස්ථාවලදී ඔබ කරපු පින්කම් ඔබට සිහි කරන්න පුළුවන්. විවිධාකාරයට දුෂ්කර අවස්ථාවලදී කරන ලද පින්කම් සිහි කරද්දී හිතට සතුටක් උපදවා ගන්නට හැකියාව තියෙනවා. දැන් ගොඩක් අය අපි දන්නවා, දැන් ගොඩක් දායක පිරිස ඉන්නවා. ඒ අය විවිධ අවස්ථාවලදී ලස්සන පින්කම් කරනවා. හැබැයි සිහි කරන්නේ. ඒක ඉතින් අපරාධයක්. දැන් බලන්නකෝ, දැන් හිතේ සතුට උපද්ද ගන්න තියෙන අවස්ථාවක් නෙමෙයි. තමන් කරන ලද පින්කම් මතක තියාගෙන ඒක සිහි කරන්න ඕනේ. දැන් මෙතනදී සමහර අය හිතනවා මං මේක සිහි කරද්දි මට මේ මාන්නේ වැඩේයිද? එතකොට මගේ ආත්ම දෘෂ්ටිය වැඩේයිද කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. ඒක තේරුම් ගන්න තියෙන්නේ දැන් මෙතනදී කරන පින සිහි කළා මිසක් මම මේක කළා, ඒ නිසා මමයි පිදුම් ලැබිය යුත්තේ, මමයි ප්‍රධානියා කියලා සිහි කරොත් වැඩින්නේ ආත්ම දෘෂ්ටිය. ස්වාමීන් වහන්සේ පින්කමක් සිදු කරද්දී හිතෙන් අතෑරලා දේ පින්කම සිදු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව්, ඒ කියන්නේ අතෑරලා කරනවා කියන්නේ මෙහිමයි. ඒ පින්කම මුල් කරගෙන තමන්ට ලකුණු දාගන්න බලාපොරොත්තු වුණොත් අන්න එතන ආරම්භයේ ඉඳලම වැරදි. ඒ කියන්නේ දැන් ඒ පින්කම මුල් කරගෙන තමන්ට ගෞරවයක් ලැබේවා. එහෙම නැත්නම් තමන්ව ප්‍රධානියා වේවා කියලා සිහි කරොත් එහෙම එතන වැරද්දක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට පින් අනුමෝදන් කළත් නැතත් ඊට පස්සේ අපි යම් පිනක් කළොත් අපිට ඒ පින අපිට සිහි කරගෙන සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමයි. ඒ පින අපට සිහි කරගෙන සතුටු වෙන්න පුළුවන් නම් අන්න එතකොට ඒ තුල පින ආරම්භයේ ඉඳලම පිරිසිදුයි. එහෙමයි. එහෙම නැතුව අපි ඒ කරන පින නිසා අපි ගෞරවයක් බලාපොරොත්තු වෙනවා නම් එතන මේ ඡාගානුස්සතිය වඩන්න අමාරුයි යාට. ඒ වෙනුවට යාට වැඩින්නේ ආත්ම දෘෂ්ටිය. පින ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපි අන්තර්ජාලයේ පවා දැක්න මේ උත්තම මහා සෑරජාණන් වහන්සේගේ ඡායාරූප මේ අන්තර්ජාලය යනකොට ගොඩාක් දෙනෙක් අනුමෝදන් වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ. ඔව්, දැන් ඒ අනුමෝදන් වීම තුලත් හිතේ සතුටක් උපදිද්දී ඒ තුල උපදින පින. එතකොට පිනක් අනුමෝදන් වීම පවා වැදගත්. එතකොට දැන් මං විස්තර කළේ අර දැන් අපි පිනක් කරද්දී දැන් මේ ඡාගානුස්සතිය නිවැරදි ආකාරයට වෙන්න නම් ඒක තමන්ගේ හිතේ තියෙන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ දැන් ස්වාමින්වහන්සේ නමක් පුණ්‍යානුමෝදනා කිරීම තුළ ඒකට උපකාරයක් විදිහට නිමිත්තක් විදිහට ඒක භාවිතා කරන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන් නම් තමන් කරපු පින નિરાයාසයෙන් හිත හිතා සතුටු වෙන්න.
අන්න එතන තමයි වැදගත්කම තියෙන්නේ. මොකද මේ සම්පූර්ණයෙන්ම ධර්මාවබෝධය කරා යන වැඩපිළිවෙල තියෙන්නේ අපේ හිතත් එක්ක. එහෙමයි. හිතත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඉතින් ඒ නිසා අර තමන් කරන පින තමන්ට හිත හිතා සතුට වීමේ කුසලතාවයක් තමන් තුළ දියුණු කරගන්න ඕනේ. අපි හිතමු මෙහෙම කෙනෙක් ලොකු දායකත්වයක් දරලා ලොකු පිනක් කළා. එතකොට ඒ පිනට ඔන්න ස්වාමින්වහන්සේලා ඒ පින අනුමෝදන් කළා. එහෙම නැත්නම් අනුමෝදන් කළේ නැහැ කියමුකෝ. නම කියුනේ නැහැ. එතකොට නම කියුනේ නැති වුණත් තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒ ගැන හිත හිතා සතුටු වෙන්න. මොකද ඒක තියෙන්නේ නම කීම නොකීම තුල නෙවෙයි. පින රැස් වෙන්නේ. එහෙමයි. පින රැස් වෙන්නේ තමන් යම් ආකාරයකට ඒ ගැන හිත හිතා සතුටු වීම තුල. එතකොට ඒකට ස්වාධීන හැකියාවක් තමන්ට තියෙන්න ඕනේ. ඒ ස්වාධීන හැකියාව තමන්ට නැති වුණොත් වටිනා අවස්ථා ගණනාවක් නැති වෙනවා. දැන් පිනක් සම්පූර්ණ වෙන්න උපකාර වෙනවනේ. ආරම්භයේදී පින කරන්න කලින් හිතේ ඇති වෙන සතුට. පින කරන වෙලාවේ හිතේ ඇති වෙන සතුට. ඊට පස්සේ පින කරාට පස්සේ ඒ ගැන හිත හිතා ලබන සතුට. මේ හිත හිතා ලබන සතුට කියන්නේ මම මේක කළා මමයි කළේ කියලා හිතන එක නෙවෙයි. අනේ මට ලාභයක්. මේ බඳු පිනක් කරගන්න ලැබුණා කියලා පින සිහි කරන එක. එතකොට ඒක Taman තනියම කරන්න ඕන එක. පින ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාලේ පුංචි පිනක් කළා අනුමෝදන් වෙත් කරනවා අපි අහලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් පුංචි දෙයක් දන් දීලා ඒ දන් දුන්න දේ ගැන හිත හිතා සතුටු වුණා. දැන් අපි ගත්තොත් දැන් සමහර අවස්ථා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වඩිද්දි පිණ්ඩපාතේ විදිහට තමන් අනුභව කර කර හිටපු රොටියෙන් ඉතුරු වෙච්ච රොටි කෑල්ල පූජා කරනවා. එහෙම නැත්නම් තමන් තුල තිබ්බ අර කැඳ පොඩ්ඩක් තිබිලේ කැඳ පූජා කරනවා. නමුත් එතනදී උන්වහන්සේලා අතින් අනුමෝදනා බණක් කියවෙන්නේ නැහැ. එහෙමයි. පිණ්ඩපාතේ වඩන ගමන්නේ. සමහර අය ඉන්නවා එහෙම දන් පුදපු ගමන්ම සමහර විට ආයුෂය අවසන් වෙනවා. ඒ ආයුෂයේ අවසන් වීම තුල දැන් සමහරට සර්පෙක් දෂ්ට කරනවා. එහෙම අවස්ථා වෙලා තියෙනවානේ. එහෙම ඇද වැටෙනවා. ස්වාමින්වහන්සේ අර පිණ්ඩපාතේ කරගෙන වඩිනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. උන්වහන්සේක වචනයක්වත් කියන්නේ නැහැ. හැබැයි ඒ කෙනා දක්ෂ වුණා. ඒ තමන් කරපු පින සිහි කරන්න. අන්න ඒකයි වැදගත්. එතනදී පින සිහි කරන්න ඕනේ. දැන් පින සිහි කරන්න තවත් කෙනෙක්ගේ උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒක තමන්ගේ අදක්ෂකම. දක්ෂකම නෙවෙයි. එතකොට තමන් කරපු පින සිහි කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕනේ තමන්ටයි. එතකොට අන්න ඒකට රුකුල් දෙන දෙයට තමයි අපි කියන්නේ ඡාගානුස්සති කියලා. ඒ කියන්නේ තමන් දන් දුන්න දේ තමන් ඒට නොඇලී මට මේ බඳු පිනක් කරගන්න ලැබුණා කියලා සතුටු වෙනවා නම් ඒකට කියන්නේ ඡාගානුස්සති. එතකොට ඒක ප්‍රීතිය උපදවන කාරණයක්. විශේෂයෙන්ම අපි දන්නවා බොහෝ ගිහි පිරිස් ධර්මයට කැමති ගිහි පිරිස් විවිධාකාරයෙන් විවිධ විදිහේ පින් කර ගන්නවා. හැබැයි ඔවුන්ට නැත්තේ ඡාගානුස්සති. සිත සතුට වෙන විදිහට භාවනාවක් විදිහට තමන් කරපු පින සිහි කරන්නේ නැහැ. ඉතින් එතකොට හිත සතුට වෙන්නේ නැහැ. එතකොට කියනවා අනේ අපි මේ පින් කළා කෝ තාම හිතට සතුටක් නැහැ. ඇයි? තමන්ට අර තමන් කරපු පින තමන් නිස්සරණ අධ්‍යාශයෙන් කරපු පින හිතට පුරුදු කරලා නැහැ සිහි කරන්න. මොකද මේ පින සිහි කරන්නට ඡාගානුස්සතිය විදිහට පුරුදු කරන කෙනා තමයි මරණාසන්න මොහොතේදී වුණත් හිත බයෙන් තැති ගන්න මොහොතක් නේ. ඒ බය තැති ගැනීම දුරු කරගන්න පුළුවන් වෙන්නේ අර වඩන ලද ඡාගානුස්සතියෙන් යුතු කෙනාට. එහෙමයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ හිතේ කිසිම දෙයක් નિરાයාසයෙන් උපදින්නේ නැහැ. මේක මේ හේතුඵල ධමයක්. හේතුවක් මත තමයි ඵලයක් උපදින්නේ. දැන් අපේ හිතේ සිතිවිලිත් එහෙමයි. අපි යම් පැත්තකට හිත වඩනවාද? ඒ හිත වඩන පැත්තට හිත පිහිටනවා. එතකොට ඔන්න කෙනෙක් ඉන්නවා අපි හිතමු උදෙත් දන් දෙනවා. දවලුත් දන් දෙනවා. රැත් දන් දෙනවා. හැබැයි දන් දීලා ඉවර වෙලා තමන් ඉන්න තැනට ගිහිල්ලා කරන්න පුළුවන් තරම් හිත අපිරිසිදු වෙන දේවල් හිතා ඉන්නවා. එහෙම නැත්නම් හිත අපිරිසිදු වෙන දේවල් බලා ඉන්නවා. එහෙම නැත්නම් හිත අපිරිසිදු වෙන ක්‍රියා කරනවා. එතකොට එයා හිතේ නිතර හිත ඉන්න අරක. ඊට පස්සේ ඔන්න අර පින කරන වෙලාව එනවා.
ඊට පස්සේ ඒ වෙලාවට ඉක්මනට ගිහිල්ලා පින කරනවා. ආයෙත් ගිහිල්ලා අර හිත කිලුට වෙන දේම කර කර ඉන්නවා. එතකොට බලන්න හිතට වැඩි වශයෙන් පුරුදු කරේ කිලුටද පිනද? කිලුටනේ සිහි කළේ. එතකොට කිලුට තමයි මතක් වෙන්නේ. මොකද මේ හිතේ ස්වභාවය තමයි යම් පැත්තකටද හිත පිහිටවන්නේ ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. ඒ පැත්තට හිත නැඹුරු වෙලා ඒ තුලම හිත පිහිටන ස්වභාවයක් එනවා. ඒක තමයි පින්නතුනේ ඒකේ හැටි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබ තේරුම් ගන්න ඔබ කොච්චර පින් කළත් ඔබට පින සිහි කරගන්න එක පුරුදු කරගත්තේ නැත්නම් හිතට ඔබ ඒ කරුණෙන් අදක්ෂයි. එතකොට එහෙම කරලා මේ ප්‍රීතිය උපදින්නේ නැහැ කියනවා නම් ඉතින් ඒක හරි නේද? මොකද ප්‍රීතිය උපදින කරුණ සිහි කරලා නැහෙනේ. ඒ නිසා තමන් කරපු පින සිහි කරන්ට දක්ෂ කෙනෙක් වෙන්න. ඒක තමයි මේ ඡාගානුසතිය වඩන්න කියන්නේ. ඉතින් ඒක තමයි ප්‍රීතිය හිතේ ප්‍රීතියෙන් යුතුව ධර්ම මාර්ගයේ වඩන්න ප්‍රීති සම්බොජ්ජංගේ උපදවා ගන්න උපකාර වන පස්වන කාරණේ. ඊට පස්සේ 6 වෙනි කාරණේට කියන්නේ දේවතානුස්සති. දේවතානුස්සති කියලා කියන්නේ තමන් සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා කියන පංචසේක බල මුල් කරගෙන තමන් ඒ සේක බල වලින් යුක්තයි. දිව්‍ය ලෝකවල දෙවිවරුත් ඉබඳු සේක බල වලින් යුක්තයි. එහෙනම් දෙවිවරුත් මමත් මේ කරුණු පහෙන් සමානයි. එහෙනම් මරණින් මත්තේ මට බය වෙන්න දෙයක් නැහැ. මම දෙවියන් අතර උපදින කෙනෙක් කියලා සිහි කරන්ට තියෙන හැකියාව. එතකොට එයාට සතුටක් උපදිනවා. මොකද්ද උපදින සතුට? ඒ කෙනා දන්නවා ඒ කෙනා අසරණ වෙන්නේ නැහැ. දැන් අයාලේ ඊළඟ ජීවිතේ ඊළඟට මට මොකක් වෙයිද? මට ඊට පස්සේ මොනවා වෙයිද? මම නිරේයයිද? එහෙම ඒ කෙනාට ලොකුවට සිහි වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ කෙනා සිහි කරන්නේ මම ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක්. මම සීලයෙන් යුක්ත කෙනෙක්. මම දහම් දැනුමින් යුක්ත කෙනෙක්. මං දන් දීමෙන් යුක්ත කෙනෙක්. මං ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. එහෙනම් මං මේ මිනිස් කය අතාරිනවත් එක්කම මම ඉබඳු ගුණයෙන්ම යුතු මේ ගුණම ඇති එක්ක තුසිත දෙව්ලෝ දෙවියන් අතර එහෙම නැත්නම් තවුතිසා දෙව්ලෝ දෙවියන් අතර කල්යාණ මිත්‍ර දෙවිවරු ඉන්න ඒ දිව්‍ය තලයකට මට යන්න පුළුවන්. එහෙනම් මට මේ ජීවිතේ යම්තාක් මන් ධර්මයේ වඩනවද සතුටින් මෙතනින් ඉවර කරන ටික ඉතුරු ටික එතනින් වඩලා මට සසරේ නිදහස් වෙන මාවතේ ඉස්සරහට යන්න පුළුවන් කියන හැඟීම ඔහු තුල තියෙනවා. පින ස්වාමීන් වහන්සේ වර්තමානයේ ගොඩාක් අයට මේ බය තැති ගැනීම තියෙනවා. ඒ කරුණු ස්වාමීන් වහන්සේ නැති කරගන්න මේ කරුණු කොච්චර උපකාර වෙනවද නේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි. දැන් මේ ප්‍රීතිය උපදන්නේ ඒකනේ. දැන් බය තැති ගැනීම තුලින් ප්‍රීතිය නැති වෙලා යනවා. බය තැති ගැනීම නැති කරලා ප්‍රීතිය උපද්ද ගන්න මේ කරුණු උපකාරයි. ඉතින් ඒ නිසා තමයි දේවතානුස්සතියත් පීති සම්බොජ්ජංගේ උපදවන උපකාරක ධර්මයක් විදිහට දේශනා කරලා තියෙන්නේ. ඒකට ඒක 6 වෙනි කාරණේ. එහෙමයි. ඊට පස්සේ 7 වෙනි කාරණේ තමයි උපසමානුස්සති කියලා කියන්නේ. උපසමානුස්සති කියන්නේ කෙලෙස් සංසිඳවීම ගැන සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් යම් ආකාරයකට රාගයේ සංසිඳ වූ සිතෙන් වාසය කරනවා නම් ඒ සතුටින් සිහි කරන්න ඕනේ. මම යම් සමාපත්තියක් තුල වේවා යම් කිසි විදිහට අසුබ මනසිකාරයක් මෙනෙහි කිරීම තුල වේවා මම හිතේ ඇතිවන රාගය බැහැර කළා. රාගය යටපත් කළා. රාගය ඇති වෙන්න දුන්නේ නැහැ. ඉතින් සමහර අවස්ථා තියෙනවා අපිට ඕන තරම් අවස්ථා තියෙනවා වැරදි විදිහට හැසිරෙන්න යෙදෙන. නමුත් ඊබඳු අවස්ථාවකදී ඒකේනා හිතේ ඇති වුණු ඒ අකුසල් සහගත කිලුටු සිටිවිල්ල යටපත් කරනවා කෙලෙස් සංසිඳවන අරමුණක් සිහි කරලා. එහෙමයි. එහෙම නැත්නම් යම්කිසි සමාපත්තියක් සිහි කරලා සමාපත්තියකට සමවැදිලා. එහෙමත් නැතිනම් අසුබ මනසිකාරය වගේ මනසිකාරයක් තුල සිටලා. ඒත් ඔහු ඒ තමන් කෙලෙස් සංසිඳවන්පු හැටි සිතලා සතුටු වෙනවා. මගේ හිත අකුසලයට යන්න යෙදෙද්දි මම මේ අකුසලයට යන්න හිත දෙන්නේ නැතුව මම මේ අකුසලයේ යටපත් කළා. මං මේ අකුසලයේ බැහැර කළා. කියලා අර තමන් කෙලෙස් සංසිඳවපු හැටි ගැන හිතලා සතුටු වෙනවා. එහෙමයි. අපි හිතමු හිතට කේන්තියක් එන්න තියෙන අවස්ථාවක් එනවා. තරහක් වෛරයක් ඇති වෙන්න තියෙන අවස්ථාවක් එනවා. ඒතර ඒක නා මෛත්‍රියෙන් මේ සංසිඳවනවා. අන්න ඒක නා උපසමානුස්සතිය වඩද්දී ඒක නා මම මගේ හිතේ මෙහි ආකාරයට කේන්තිය වෛරය ඇති වෙන්නේ යද්දි මම ඒක බැහැර කළා අකුසලයක් විදිහට දැකලා මං ඒ වෙනුවට මෛත්‍රිය උපදවා ගත්තා නේද කියලා හරියට අර තමන් සිල් රැක්කහම සීලය ගැන සතුටු වෙන්නේ. ඒ වගේ තමන් කෙලෙස් සංසිඳවපු හැටි ගැන හිතලා සතුටු වෙනවා.
ඒ වගේම දැන් ඉරිසියාව වගේ දෙයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙනවා නම් ඒ කෙනා ඒ ඉරිසියාව මුදිතාවෙන් බැහැර කරනවා. තවත් කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙලා ඒක බැහැර කරනවා. එහෙමයි. එතකොට මේ බැහැර කිරීම තුළ ඒ කෙනාට ඇති වෙන්නේ මොකක්ද? ඒ කෙනාට ඒක සිහි කරොත් උපසමානුස්සතිය ඇති කරගන්න පුළුවන්. තමන් කෙලෙස් සංසිඳවපු හැටි සිහි කරලා සතුටු වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ වගේ දැන් මේ හිතේ සතුටු උපදවන දේවල්. ඒක තමයි 7 වෙනි කාරණේ. තව අපිට දැන් කරුණු 11යිනේ. තව කරුණු 4යි තියෙන්නේ. දැන් මේ කරුණු 4 ඔබ වැඩි අහපු නැති කරුණු 4ක් වෙන්න පුළුවන්. ඒ තමයි 8 වෙනි කාරණය. 8 වෙනි කාරණේ තමයි ලෝක පුද්ගල පරිවජ්‍යතා. ඒ කියන්නේ රළු පුද්ගලයන් බැහැර කිරීම. දැන් සමහර විට ජීවිතේ රළු පුද්ගලයන් ඇසුරු කරන්න හම්බ වෙනවා. ඒ කියන්නේ හරි රළුයි. ඒ අය නිතර රළු වචන කතා කරනවා. රළු කායික හැසිරීමෙන් යුක්තයි. සමහර විට රළු විදිහට Tamanට සලකන්නේ. එතකොට ඒ බඳු පුද්ගලයන් මුල් කරගෙන නිතර හිතට දුක් උපදිනවා. නිතර හිතට පසුතැවීම උපදිනවා. හිත හැම තිස්සෙම තියෙන්නේ අසතුටෙන්. ඇයි හිතේ සතුටක් උපදින්නේ නැහෙනි? ඒ කෙනාගේ මෘදු වචනයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ කෙනා රළු වචන කතා කරන්නේ. එතකොට ඒ බඳු පුද්ගලයන් ඇසුරු කරගෙන ඉද්දි හිතේ සතුට නැති වෙලා යනවා. දැන් සමහර අය ඉන්නවා දැන් ඔන්න සතුටින් ඉන්න උදේ ඉඳලා හවස් වෙනකම්. එක සැර වචනයක් ඇහෙනවා. ඇහුණු ගමම්ම අර මුළු ජීවිතේම කඩා වැටුණා වගේ අර උපදවාගත සතුට නැති කර ගන්නවා. එතකොට බලන්න මේ ලෝක පුද්ගල පරිවජ්‍යතා. එතකොට අර මේ රළු ගතිය ඇති පුද්ගලයන් මගහැරලා ඉන්නවනම් ඒකත් ප්‍රීති සම්බොජ්ජංගේ උපදවා ගන්න උපකාරක ධර්මයක් විදිහට තමයි දේශනා වෙලා තියෙන්නේ. හැබැයි මෙහිමයි. දැන් සමහර විට සමහර දේවල් පින්නතුනේ කර්ම විපාකත් එක්කත් එනවනේ. ඒ කියන්නේ සමහර විට දැන් විවාහය කියන්නේ එහෙම එකක්. විවාහය මුළුමනින්ම වගේ කර්ම විපාකයක් එක්ක තියෙන එකක්. ඔබ සමහර විට බොහෝ කලක් ආදරය කරලා විවාහ වෙන කෙනා ගියේ ඔබ නොදකින ලක්ෂණ සමහර වෙලාවට විවාහයෙන් පස්සේ මතුවෙනවා. එතකොට සතුටින් ජීවිත කාලේ ඉතුරු ටික ගත කරනවා කියලා හිතුවට සමහර විට මේ යක්ෂයෙක් එක්ක ඇසුරක් වගේ ඇසුරකට තමයි විවාහය තුල Tamanට ලැබිලා තියෙන්නේ. බොහෝම මේ චරිත ලක්ෂණ වෙනස් වෙලා බොහෝම රළු ඇසුරක් ඊට පස්සේ තියෙන්නේ. නිතර කේන්ති යනවා. නිතර තරහ යනවා. නිතර රළු වචන කියනවා. එතකොට දැන් එහෙම කෙනෙක්ගෙන් ඉතින් වෙන් වෙන්න විදිහකුත් නැහෙනේ. ඇයි දැන් කර්මානුරූපව ඒක ලැබිලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ බඳු අවස්ථාවලදී ඉතින් තියෙන්නේ ඉවසීම තමයි. නමුත් දැන් ඔබට යම් අවස්ථාවලදී ඒ බඳු දැන් තමන්ගේ ජීවිතයේ සමහර අවස්ථාවලදී සමහර තැන්වලට ගියාම රළු පුද්ගලයන්ගේ ඇසුර තියෙනවා නම් ඒ තැන්වලට නොයා ඉඳීමෙන් අර හිත අසතුටු කරන කාරණා මැඩ ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ 9 වෙනි කාරණය ඒ තමයි සිනිද්ද පුද්ගල සේවනතා. මෘදු පුද්ගලයන් ඇසුරු කිරීම. මෘදු වචන තියෙන, මිහිරි වචන තියෙන, පියකරු වචන තියෙන, ආදරබර වචන තියෙන පුද්ගලයන් ඇසුරු කරනවා නම් හිතේ නිතර සතුට උපදිනවා. එතකොට ඒකත් මේ ප්‍රීතිය උපදින්න උපකාර වෙන ධර්මයක් විදිහට තමයි ධර්මයේ විස්තර වෙන්නේ. ඒක 9 වෙනි කාරණේ. ඊට පස්සේ 10 වෙනි කාරණේ හරි වැදගත් එකක් පින්නතුනේ මේක. ඒ තමයි පාසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතා. හිතේ ප්‍රසාදය ඇතිවන, සතුට ඇතිවන සූත්‍ර ධර්මයන් සිහි කිරීම. මේක හරි වැදගත්. දැන් අපි ගත්තොත් ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන අපේ හිතට සතුට උපදවන සූත්‍ර ධර්මයන් තියෙනවා. ඒවා සිහි කරන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ස්වභාවයෙන්ම හිත විදර්ශනාවට කැමති අය ඉන්නවා. ඉබ්බන්දු කෙනෙකුට ගැඹුරු සූත්‍ර ධර්මයක් සිහි කරොත් සතුටක් උපදිනවා. දැන් කේමක සූත්‍රය වගේ සූත්‍ර, යමක සූත්‍රය වගේ සූත්‍ර, ඊට පස්සේ මජ්ජේ සූත්‍රයේ වගේ ගැඹුරු සූත්‍ර දේශනා තියෙනවා. හරි ලස්සන ගැඹුරු අර්ථ තියෙන. එතකොට අර විදර්ශනාවෙන් හිතේ සතුට උපදින කෙනාට ප්‍රසාදයේ උපදවන සූත්‍රාන්තරය වෙන්නේ ඒක. දැන් අපි හිතමු සද්ධාවන්ත කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනාට ලක්කන සූත්‍රය, ඊට පස්සේ මහා පධාන සූත්‍රය වගේ අර ශාස්ත්‍රූන් වහන්සේ ගැනම ලස්සන විස්තර තියෙන දේශනා අහන්න ලැබෙද්දී ඒ කෙනාට ප්‍රසාදයේ ඇතිවන සූත්‍රාන්ත වෙන්නේ ඒක. ඉතින් අපි හිතමු සීලය
සතුට වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඒත් සීලයෙන් සතුට වෙන කෙනෙකුට දැන් සීලය ගැන ලස්සනට විස්තර වෙලා තියෙන සූත්‍ර දේශනා අහන්න ලැබෙද්දී සීකරදියාට සතුට වෙයි. ඊට පස්සේ අපි හිතමු ඔන්න කෙනෙක් ඡාගයෙන් සතුට වෙන කෙනෙක් ඉන්නවා කියලා දන් දීමෙන්. එතකොට ශාස්ත්‍රුන් වහන්සේගේ දාන පාරමිතාව ගැන ශාස්ත්‍රුන් වහන්සේ දන් දුන්න හැටි ගැන සිහි කරද්දී ඒ කෙනාට අනී මමත් පුරුදු කරන්නේ මේක නේද කියලා තම හිතට සතුට උපදිනවා. එතකොට බලන්න ඒ අර පැහැදීම ඇති කරන සූත්‍ර ධර්මයන් නිතර මෙනෙහි කරගත්තොත් ඒක රුකුලක්. දැන් මේක තමයි අර කලන මිතුරු ඇසුරේ තියෙන වැදගත්කම. විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දී කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට නිතර පින්නතුනේ අර තමන් ඇසුරු කරන කලන මිතුරන්ගෙන් මේ බඳු ප්‍රසාදය ඇති කරන සූත්‍ර ධර්ම දහම් කරුණු අහන්න ලැබෙනවා. එතකොට ඒ ප්‍රසාදය ඇති වෙන කරුණු අහන්න ලැබීමත් එක්ක ඒ කෙනාගේ හිතේ අර සතුටෙන් ඉන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒක තමයි 10 වෙනි කාරණේ. ඊට පස්සේ 11 වෙනි කාරණේ තමයි අවසාන කාරණේ තදදි මුත්තතා. ඒ කියන්නේ ඒ කෙරෙහි තදින් යොමු වීම. කුමක් කෙරෙහිද? අර කලින් කියපු ප්‍රීතිය ඇති කරන ලක්ෂණ 10ක් කිව්වනේ කලින් මේ 11 වෙනි එකනේ. එතකොට ඒ කරුණු කලින් කියපු 10 කෙරෙහි යලි යලිත් ඒ කරුණු 10 ඇති වෙන ආකාරයටම වාසය කිරීම තමයි මේ තදදිමුත්තතා කියන්නේ. එතකොට තදින් හිත ඒ තුල පිහිටවනවා. එතකොට පින්නතුනේ හිතලා බලන්න මේ කරුණු 10 තුල ආය හිත පිහිටවනවා නම් මේ 11 වෙනි කරුණත් එක්කම ජීවිතය තුල ඒ වඩන කෙනාට එතකොට කොතරම්නම් සතුටක් උපදීවිද? ප්‍රීතියක් නූපදතියේවිද? නෑ. ඕනෑම ප්‍රශ්නයක් එනවා නම් ඒ හැම ප්‍රශ්නයකටම සිනහ මුසු මුහුණින් සතුටු සිතින් මූණ දෙන්න උපකාර වෙන්නේ මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඉපදීමට මුල්වන 11 වැදෑරුම් ධර්මයන් ජීවිතය තුළ යලිත් ප්‍රගුණ කිරීම. ඉතින් ඒ නිසා ඔබට භාවනා කරන්නට වේවා, ධර්මයේ පුරුදු කරන්නට වේවා, විවිධාකාරයෙන් වේවා ඔබට හිතේ අසතුටක් නම් තියෙන්නේ. ඒ බඳු අවස්ථාවලදී හිතේ කලකිරීම තියෙනවා නම්, අමාරුතා තියෙනවා නම්, හිතේ පසුතැවීම් තියෙනවා නම් අන්න ඒවා දුරු කරගන්න මෙන්න මේ කරුණු 11 ජීවිතය තුළ වඩන්න පටන් ගන්න. එතකොට සතුටෙන් ප්‍රීතියෙන් යුක්තව සිනහමුසු මුහුණෙන් ධර්මයේ හැසිරෙන්න ඔබට එදිනදා ජීවිතය ගත කරන්න ඔබට අවකාශ ලැබේවි. අපගේ ජීවිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිතා ඒ ධර්මයේ ගැන හිතා ශ්‍රාවක මහා සංඝරත්නය ගැන හිතා ගෙවන ජීවිතය ප්‍රීතියෙන් සතුටින් බිය රහිතව ගෙවන්න පුළුවන් ආකාරය ධම්සභා මණ්ඩපයේ පළමු හෝරාවදී අපගේ නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යෙදුනා. නිකිණි පුන් පොහෝ දින සජීව විකාසයේ ධම්සභා මණ්ඩපයේ පළමු විරාමයට මත්තෙන් මා සිහිපත් කරන්නම්. අද දවසේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ ගම්පහ රන්වැලි ටයර් බාත්වයා සහ ඒ වගේම මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා විසිනුයි ධම්සභා මණ්ඩපය වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වය දරන්නේ. නැවතත් මහා සංගරුවනෙන් උතුම් වූ දහම් පරයයක් අසා දැනගන්න අපේක්ෂාවෙන් අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවත සමග. පින්වත්නි, පළමු හෝරාවේදී සිත සතුටින් තියාගෙන උතුම් වූ පින්දහම් මොලේ දෙන්නේ කෙසේද, ඒ වගේ මේ සතුට ඇති කරගන්නේ කෙසේද කියන කාරණේ අපගේ නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යෙදුණා. පින්වත්නි, අද ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයේ මා ඔබට සිහිපත් කරන්නම් ගම්පහ රන්වැලි ටයර් බාත්වයා සහ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා විසිනුයි අද ධම්සභා මණ්ඩපයේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. පින්වතුනි, මට හිතුණා මහා සංඝරත්නයන් අපගේ නායක ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න මේ වෙලාවේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි දැකලා තියෙනවා මේ ලෝකේ විවිධ දක්ෂතා වලින් තියෙන බොහෝ දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. සමහර විට ඒ අය බොහෝම දුප්පත් ඉපදිලා ඔවුන්ගේ දක්ෂතාවයේ හින්දාම ඔවුන් අද සුඛෝපභෝගී ජීවිත ගත කරන
කතා අපි අහලා තිනවා මේ සමාජයේ. පින්වත් ස්වාමීන් වහන්සේ සමහරු කටහඬ හින්දා මේ තත්ත්වයටපත් වෙනවා. සමහරු විවිධ දක්ෂතා නිසා, සමහරු රූපය නිසා මෙවැනි තත්ත්වයටපත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ හෝරාවේදී පැහැදිලි කරගන්න අවසරයි. මේ කරුණු කාරණා සැකසෙන විශේෂ පින්කම් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක අපි පැහැදිලි කරගන්නේ කොහොමද? අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම මේ කාරණේ අපි ගත්තහම ඒක අයිති කර්ම විශේෂයට. පින පවහා බද්ධ වෙච්ච දෙයක්. දැන් අපි සසරේ කරන ලද දේ තමයි අස්වැන්න කොට ගන්නෙ. අපි කලින් මොනවා හරි කරපු දේ තමයි අපිට විපාක විදිහට ලැබෙන්නේ. දැන් සමහර දේවල් තියෙනවා අපිට ආයාසයෙන්, උත්සාහයෙන්, වීරියෙන් ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා මේ ලෝකේ. නමුත් සමහර දේවල් තියෙනවා කොතරම් උත්සාහ කරත්, කොතරම් වීරිය කළත් උත්සාහයෙන්, වීරියෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට යන්න නම් ඒකට අදාළ සංස්කාරය තියෙන්න ඕනේ. ඒකට අදාළ සංස්කාරය තියෙන්න ඕනේ. දැන් විශේෂ හැකියා බොහෝ විට කෙනෙකුට පිහිටන්නේ පිනක විපාකයක් විදිහට. එහෙමයි. විශේෂ හැකියාව පිහිටන්නේ. ඒත් එක්කම දැන් සමහර කෙනෙකුට හැකියාව පිහිටනවා ඉස්සරහට යන්න අවස්ථාවක් නැහැ. එතකොට එහෙම ඉස්සරහට යන්න අවස්ථාව ලබා ගන්න සමාජයේ සම්භාවනීය චරිතයක් බවට පත් වෙන්න ඒකටත් විනම පිනක් තියෙනවා. එහෙමයි. ඒ පින් එකකට එකක් බද්ධ වෙලා නම් තියෙන්නේ. අන්න එතකොට පින්වතුනේ ඒ තුල ජීවිතය තුල නොහිතන වාසනාවන් උදා වෙනවා. එහෙමයි. දැන් උදාහරණේ හොඳම උදාහරණේ මේ දවස්වල අර යොහානි කියලා දුවක් ගැන ලෝකෙම කතා වෙනවනේ. දැන් ඒ දුව ලස්සනට සින්දුවක් කිව්වා. සින්දුවක් කියලා ඒ දුව ඒක අන්තර්ජාලයට මුදා හැරියා. ඇය කිව්වේ තවත් කෙනෙක් කියපු සින්දුවක්, තවත් කෙනෙක්ගේ සින්දුවක්. ඒක ඇය කවර් සෝන්යක් විදිහට තමයි මං හිතන්නේ කරලා තිබුණේ. එතකොට ඇය ඒක තවත් ලස්සනට ගායනා කළා. එහෙමයි. නමුත් එය ගායනා කරපු මුල් ගායකයාට වඩා ඊ타ත්ම වේගයෙන් ඒ ඇගේ කටහඬ සහ ඇගේ ඉදිරිපත් කරන ස්වභාවය, ඇගේ රූපය හැම දෙයක්ම මුල් වෙලා ඒක ලෝකේ පුරා වේගයෙන් මිනිසුන් ආදරෙන් වැළඳ ගන්න පටන් ගත්තා. දැන් මේක එකපාරට වෙච්ච දෙයක් නේ. දැන් ඒ දරුවගේ ජීවිතේ එකපාරට වෙච්ච දෙයක්. සමහරට ඒ දරුවවත් හිතන්නේ නැතුව ඇති Tamanගේ කටහඬ මේ විදිහට මුළු ලෝකෙම කලඹවාවි කියලා. ඉතින් අපි දැන් හින්දි සින්දු වලට ලෝකේ ගොඩාක් අය කැමතියි. එහෙමයි. නමුත් සිංහල සින්දු වලට ලෝකේ මිනිස්සු එහෙම කැමැත්තක් තියනවා කියලා අපි අහලා තිබ්බේ නෑනේ. නමුත් මේ සිද්ධියෙන් මේ විශේෂයෙන් මේ පහුගිය දවස්වල වෙච්ච සිද්ධියේ දැන් ඉන්දියාවේ දැන් ලස්සන භාෂාවක් වුණ හින්දි භාෂාවේ ගීත අහලා පුරුදු අය මේ සිංහල සින්දුව කියනවා අහලා එයින් ඊ타ත්ම අධික විදිහට කුල්මත් වුණා. එහෙමයි. දැන් ඉන්දියාවේ අපි නොහිතන පුද්ගලයෝ පවා මේ ගැන විවිධ අදහස් පළ කරලා තිබුණා. දැන් අපි ගත්තොත් දැන් අමිතාබ් බච්චන් කියන ප්‍රවීණ රංගදරයා කියලා තිබ්බා ඒ දුව කියන සින්දුව ඒ සිංහල දරුවෙක්නේ ඒක අහන එක මට නවත්ත ගන්න බෑ කියලා. ඒකට බලන්න ඊට පස්සේ ඉන්දියාවේ ඊ타ත්ම ප්‍රවීණ ඒ බොලිවුඩ් සමහර නළුවෝ පවා ඒ ගීතය යලිත් පුනර්ගායනය කරලා තිබුණා. එතකොට මේ වෙද්දි කේරළයේ අපි නොහිතන විදිහට ඒ ගීතේ ජනප්‍රිය වෙලා. හිතා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. දැන් කොරියාව වගේ රටවල් වලින්, චීනය වගේ රටවල් වලින් විවිධ රටවල් වල අය අර කටහඬ අහන්න කැමති. එතකොට හිතලා බලන්න දැන් මේ ලංකාවේ ඉපදුන කෙනෙක්. එතකොට දැන් සිංහල භාෂාවෙන් කියන්නේ. එහෙමයි. ලෝකේ ගොඩාක් අය දන්න භාෂාවක් නෙවෙයි. හැබැයි ඒ අය ඒ සම්බන්ධයෙන් සටහන් කරපු අදහස් මම දැක්කා. ඒ වගේ තියෙනවා මේ මට මේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේ හඬ අහගෙන ඉද්දී හිත සංසිඳිලා යනවා. ඒකට බලන්න දැන් ඒ දුව කවදාවත් හිතන්නේ නැතුව ඇති තමන් ඒ කියපු සින්දුව ඊතරම් මේ ලෝකේම මිනිස්සු ඒ කියන්නේ භාෂා ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව අරාබිය අය පවා ඒකට කැමති වෙලා තිබුණා. එතකොට ඒ ආකාරයට ජාත්‍යන්තර තලයට
යන්න පුළුවන් වෙයි කියන එක ඇය සමහරට නොහිතපු දෙයක් මේ වුණේ. ඒතර බලන්න ඒක අර සසරේ කරන ලද පිනක් එක්ක එන දෙයක්. එහෙන් ප්‍රසිද්ධ වෙන එක. දැන් සමහර අය ඉන්නවා පුංචි කාලේ ඉඳලම ප්‍රසිද්ධ වෙනවා. විවිධ හැකියාවන්ගෙන්. සමහර අය ඉන්නවා ජීවිතේ එක් අවස්ථාවලදී ඒක වෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ හිටපු අර රානු මොණ්ඩාල් ගැන මං හිතන්නේ ඔබ අහලා ඇති. මේ රානු මොණ්ඩාල් කියන්නේ ඉන්දියාවේ හිටපු අර සාමාන්‍යයෙන් දුම්රිය පළවල් වල ගීත ගායනා කරමින් ඒ අර අතර ලැබෙන මුදල් ගත්ත කාන්තාවක්. සාමාන්‍යයෙන් ගී ගය යන එයින් ලැබෙන මුදලෙන් එදා වේල ගත කරන ඊතරම් ලස්සන රූපයක් නැති කාන්තාවක්. ඒතර එක්තරා දිනක එක්තරා තරුණෙක් මේ රානු මොණ්ඩාල් අර දුම්රිය පළක ඉඳගෙන ගායනා කරන ගීතයක් අහද්දී ඔහුට එහි වෙනසක් තේරෙනවා. ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒ පටිගත කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. ඇගේ මිහිරි කටහඬ අහලා බොහෝ දෙනෙක් වශීකృత වුණා. ඒ දවස්වල ඉන්දියාවේ මිනිසුන් ඉතාමත්ම වේගයෙන් මේ කටහඬ වැළඳ ගන්න පටන් ගත්තා. අවසානයේ රානු මොණ්ඩාල් අර නිකන් දුම්රිය පළක ඉඳගෙන ගීත ගයා ඒකෙන් සල්ලි මුදල් අර ලැබෙන රුපියල දෙක එකතු කරගෙන එදා වේල හම්බ කරගත්ත කෙනා අවසානයේදී ඉන්දියාවේ ගීත කෝකිලාවියක් වුණා. දැන් එය හින්දි චිත්‍රපටි වලටත් ගීත ගායනා කරනවා. ඉතින් බලන්න මේක මේ පින මතුවෙන හැටි. දැන් හොඳම උදාහරණය තමයි අර පංචපාපය කතාව. දැන් අපි ඒ ගැන මං හිතන්නේ කලින් වැඩසටහන් වලදී ඔබට කියා දීලා තියෙනවා. දැන් පංචපාපා කලින් ජීවිතයක ඇය සාමාන්‍ය තරුණියක් වෙලා ඉපදිලා ඉඳලා දුප්පත් දැරිවියක්. ඇය තමන්ගේ නිවසේ මැටි කටු මැටි ගහලා තිබ්බේ. කටු මැටි මේවා කරගන්න අලුත් වැඩියා කරන්න අලුතෙන් මැටි පා ගන්න පටන් ගත්තා. එහෙමයි. ඒතර මැටි පාග ඉඳිද්දී පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමන් වහන්සේ වැඩ හිටපු කුටිය පිළිසකර කරගන්න ඕනේ වුණා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා ඒකට මැටි ඕනේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට මැටි පාගන්න කැප නැහැ. ශ්‍රමණයන්ට කැප නැහැ ඒක. ඉතින් ඒ නිසා තියෙන තැනකින් ලැබුණොත් හොඳයි කියලා දකිද්දී මේ දැරිවි මේ තරුණ කාන්තාව අර මැටි පාගන හැටි දැක්කා. දැකලා මොකද කළේ? එතෙන්ට පාත්‍රයක් අරගෙන වැඩම කළා. දැන් මේ දහවල් කාලයක් නෙවෙයි. සන්ධ්‍යා කාලයක්. දානි වළඳන වෙලාවක් නෙවෙයි. එතකොට එහෙනම් මම හිතුවා මේ උත්තමයන් වහන්සේ මේ වඩින්නේ මේ මැටි ලබා ගන්නටයි. නමුත් ඇය ගොඩාක් මහන්සි වෙලා මේ මැටි පාගලා තිබ්බේ. එහෙමයි. ඇගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් තිබ්බෙත් නෑ. හැබැයි ඇය මොකද කළේ? ඇගේ හිතේ එකපාරට ගැටීමක් ඇති වුණා. අයියෝ මේ මැටි ටිකක් ඉල්ලන්න දෙන්නේ මගෙන්. කිව්වා මම නම් දෙන්නේ නෑ කිව්වා මැටි. නමුත් ආයෙත් හිතේ හිතුණා නෑ දෙනවා. අර මැටි ගුලියක් අරගෙන පාත්‍රයට දැම්මා. මේ මැටි පිටෙන් තමයි පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කුටිය පිළිසකර කරගත්තේ. දැන් නමුත් අර හිතේ ලොකු පැහැදීමකින් නෙවෙයි කළේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටයි දන් දුන්නේ. ඉතින් ඇය මීළඟ ජීවිතේ උපදිද්දී හරි විරූපී කෙනෙක්. ගොඩාක් විරූපී කෙනෙක්. දැන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දොස් කියපු කෙනෙක් නේ. එහෙමයි. නමුත් ඇය මැටි පිට දන් දුන්නා. ඒ පිනේ විපාකයට ඇය අනිත් හැම ස්ත්‍රියකගේම පහසට වඩා ඊ타ත්ම හිත ඇද ගන්නා පහසකින් යුතු වුණා. ඒ කියන්නේ ඒක මේ පුරුෂයන් වශීකృత වෙන පහසක්. දෙව්ලොව දෙව්ලියන්ගේ පහස යම්සේද ඒ බඳු පහසක් මේ පංචපාපගේ ශරීර ස්පර්ශය තුල තිබුණා. යම් පුරුෂයෙක් ඒ ශරීරය ස්පර්ශ කරනවා නම් ඒ පුරුෂයා පිස්සු වැටෙනවා. ඒ වගේ. එහෙමයි. ඉතින් දවසක් බරණැස් රජතුමා වෙස්වලාගෙන යද්දි රෑ තමන්ගේ ජනපදවල ජනතාවගේ තොරතුරු විමසන්න තරුණ දැරිවියක් විදිහට සෙල්ලම් කර හිටපු පංචපාපගේ අතින් අහම්බෙන් ඇල්ලෙනවා. මේ බරණැස් රජතුමා මේ ලැබපු පහසෙන් විස්මයටපත් වුණා. දැන් ඒ රටේ හිටපු ඒ ජනපදයේ හිටපු බොහෝම ලස්සන සුරූපී ස්ත්‍රීන් අගමෙහිසීන් වෙලා හිටියා. නමුත් ඒ කාටවත් නැති පහසක් පංචපාප තුළ තිබුණා. අන්තිමට පින්නතුනේ මේ කතාවේ අන්තිමට පංචපාපා බරණැස් රජුගේ අගමෙහිසිය වෙනවා. එතකොට අර මහා විරූපී දැන් පංචපාපා කියන වචනේම තේරුම තමයි මේ අත් දෙක, කකුල් දෙක, නාසය, මේ ඇස් දෙක, මුඛය ආදී මේ ස්ථාන පහ
විරූපී. ඒකයි. ඒතර දකිද්දි නිකන් අර මේ තිබුණේ මේ නිකන් අර පිසාචයෙක්ගේ එහෙම නැත්නම් හරි නිකන් අර විරූපී කෙනෙක්ගේ පෙනුමක්. නමුත් ඒ පහස පුදුම වෙනස් පහසක්. පින්න ස්වාමීන් වහන්සේ මේ කර්මය නිර්මාණය කළ දින දේවල් අපිට හිතා ගන්න අපහසු වෙන නිසා. ඔව් ඉතින් මේ දේවල් වෙන්නේ ඒ නිසා. ඒ විදිහට දැන් අපි ඒ විස්තර කරපු කරුණු උනත් ඒ වෙච්ච සිදුවීම් උනත් අපිට තේරුම් ගන්න තියෙන මේ විදිහට. මොකද කෙනෙක් තුළ සහජ දක්ෂතාවයක් කියලා දෙයක් පිහිටනවා නම් ඒක සසරේ කරන ලද පිනක විපාකයක් විදිහට තමයි ඒ දේවල් පුද්ගලයන් තුළ පිහිටන්නේ. දැන් මම තව එක සිද්ධියක් කියන්නම්කෝ ඔබට මේක තව තේරෙන්න. දැන් මේක පාකිස්තානයේ වෙච්ච සිද්ධියක්. පාකිස්තානයේ එක ඒ දුම්රිය පොළක් ආශ්‍රිතව දුම්රිය පොළවල් වල ඔබ ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා නම් දඹදිව වන්දනාවේ ඔබට දැන් බරණැස් දුම්රිය පොළ ආදී දුම්රිය පොළවල් මතක් වුණොත් ඔබට මතක් වෙනවා තැන තැන පුංචි තේ කඩ තියෙනවා. එතකොට නිකන් අර ඔය පෙට්ටි මඩු වගේ ගහපු තේ කඩ තියෙනවා. මේ තේ කඩවල ඉතින් ඉන්දියාවේ චාය කියලානේ කියන්නේ තේ වලට. එතකොට මේ තේ හදන අය ඉන්නවා. තේ හදන අයට කියන්නේ චාය වාලා කියලා. එතකොට තේ හදන එකා කියලා කියන්නේ. එතකොට ඒ වගේ එක තේ හදන කොල්ලෙක් හිටියා. අවුරුදු 20 ගාණක් වගේ වයස ළමයි. එතකොට තරුණ පුතෙක්. එතකොට මෙයාගේ වැඩේ ඉතින් උදේ ඉඳලා හවස වෙනකන් තේ හදන එක එතන. ඉතින් එයා පුරුදු වෙලා හිටියා අර ලස්සනට තේක මෙහිම අර උඩට කරලා අර පල්ලෙහාට වැක්කිරෙන විදිහට මේවා කරලා පෙනත් එක්ක ඒ තේක හරි රහයි චායයක ඉතින් එන අයට දෙනවා. එතකොට දැන් ওই දුම්රිය පොළට මට මතක හැටියට කරච්චිද මන්දා ඔය ඒ පාකිස්තානයේ මේ සිද්ධිය වුණේ. ඉතින් ඒ දුම්රිය පොළට එන අයට ඒ උර්දු භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් එතකොට මේ තේ හදලා දෙනවා. සාමාන්‍ය නිකන් කඩේක කඩපිලා. එහෙමයි. එතකොට එක්තරා ඡායාරූප ශිල්පියෙක් එදා ඒ කඩේ පොඩ්ඩක් තේ එකක් බොන්න නැවතුණා. නැවතෙද්දී දැන් අර ළමයා තේ හදනවා. දැන් මේ තරුණ ළමයා සාමාන්‍ය පැහැපත් හමකින් යුක්තයි. ඒත් එක්කම නිකන් යන්තම් වෙවිච්ච රැවුලක් තිබුණා. ඒත් එක්කම මේ S2 නිල් පාට ලස්සන S2ක්. ඉතින් යන්තම් දාඩිය දාලා තිබුණා. අර දැන් එයා තේක හදනවා. තේක හදද්දී අර ඡායාරූප ශිල්පියා දැක්ක මේ ළමයාගේ වෙනසක්. ඔහුගේ කැමරාව යොමු වුණේ ඒ ළමයා තේ හදන එක ගැන. තේ හදන එකකින් ඡායාරූප කීපයක් ගත්තා. එහෙමයි. අරගෙන එයා මොනවත් හිතුවෙත් නෑ. දැන් මොකද කළේ අර තේ හදන ඒ ඡායාරූපේ තේක මෙහෙම වක් කරන ඡායාරූපය හවස් වෙද්දි නිකන් අන්තර්ජාලයට මුසු කළා. අන්තර්ජාලයට මුදා හැරියා. නිකන් ඡාය වාලා කියලා ගහලා තේ හදන කෙනා කියලා දැම්මා විතරයි පින්නතුනේ. මුළු මහත් පාකිස්තානයේ විතරක් නෙවෙයි. ඉන්දියාවම කැළඹුණා. ඉන්දියාවේ දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා රටවල් දෙක අතර ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් දේශ සීමා පිළිබඳ ගැටලු තියෙනවා. ඒත් එක්ක බද්ධ වෛරෙන් ඉන්නේ ওই රටවල් දෙක. හැබැයි ඉන්දියානු තරුණියන් අර පාකිස්තානි තේ හදන තරුණයා ගැන පිස්සු වැටිලා වගේ අර ඡායාරූපය Tamanගේ ඒ සමාජ ජාලා තුල හුවමාරු කරගන්න පටන් ගත්තා. එක රැයකින් ඒ තරුණයා ජනප්‍රිය වුණා. අවසානයේදී මොකද වුනේ? අවසානයේදී එක්තරා රෙදිපිලි නිෂ්පාදන ආයතනයකින් Tamanගේ රෙදිපිලි ප්‍රවර්ධනය කරන ඒ දැන් සාමාන්‍යයෙන් ඒ සඳහා යොදා ගන්න නළු නිළියෝ ඉන්නවා ලොකු ගණන් ගෙවමින්. ඒ විදිහට දවස් 2-3ක් යද්දිම මේ තරුණයාත් එක්ක givisුමක් අත්සන් කළා. දැන් මේ නිකන් දවසට රුපියල් 100-200 පඩියට තේ හදපු කෙනා අවසානයේදී රුපියල් ලක්ෂ ගණනින් යුතු givisum අත්සන් කළා තමන්ගේ රූපේ නිරූපණය කරන්න. ඒක බලන්න. ඒ කොච්චර ලස්සන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? හැබැයි ඒ හැමෝටම ওই අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා ඒක වෙන්නේ පිනක ප්‍රතිඵලයක් විදිහට. දැන් ප්‍රසිද්ධිය පවා කෙනෙකුට ලැබෙන්නේ පිනක ප්‍රතිඵලයක් විදිහට. කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඒක ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් දැන් මේ ළමයා උත්සාහ කරලාද ලැබුණේ නෑනේ. එහෙමයි. නිකම්ම එයා කරා ඒක ආවා. ඒතර මේක පිනක ප්‍රතිඵලයි. දැන් මේක ඔබට තේරුම් ගන්න අපිට හොඳම දේ තමයි ලක්කන සූත්‍රය. දැන් මහා පුරුෂ ලක්ෂණ 32ම ලැබුණේ අපගේ භාග්‍යතුන් වහන්සේට පිනක ප්‍රතිඵලයක් විදිහටයි. දැන් ඔබ
සමහර විට ලස්සනට සින්දු කියන ආසාවේ ඇති. දැන් අනේ මටත් ලස්සනට සින්දු කියන්න පුළුවන් නා කියලා හිතන අය ඇති ඔබ අතර. හැබැයි ඒකට පින්නතුනේ සසරේ කරපු පිනක් තියෙන්න ඕනේ. ඒ සංස්කාරයත් එක්ක මේ කැමැත්ත ඇති වුණොත් ඒකට සරිලන විදිහට ඔහුගේ භෞතික ස්වභාවයත් පිහිටියට පස්සේ ඒ කරා යන්න පුළුවන් වෙනවා. ඒකයි හැමෝටම ගීත ගයන්න බැරි. හැබැයි සමහර කෙනෙකුට ගීත ගැයීමේ හැකියාව තියෙනවා ප්‍රසිද්ධ වෙන පිනනේ. එතකොට එයා සමහර විට අර කිව්වා වගේ කෝච්චියක දැන් අර රාණු මොණ්ඩාල් තමන්ගේ ජීවිතයේ අවුරුදු 40ක් විතරම ඉතින් මේ පේමන්ට් එකනේ සින්දු ගී කී හිටියේ. එහෙම නැත්තම් කෝච්චියකනේ. ඒතර බලන්න ප්‍රසිද්ධ වින පින. එයාට මතු උනේ බොහෝ කල් ගත වෙලා. සමහර අය ඉන්නවා ඒ පින කොහොමත්ම මතු නොවි ඒ හැකියාව එහෙම්ම තියාගෙන තමන්ගේ ජීවිතේ මරණයටපත් වෙන. දැන් අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. සමහර විට ලෝකේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට වඩා දක්ෂතාවයේ ඇති ළමයි ගමේ පිට්ටනිය ක්‍රිකට් ගහනවා වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් ඔහුට අර නිසි ක්‍රිකට් කණ්ඩායම් වලට යන්න අවශ්‍ය පරිසරය ඔහුගේ ජීවිතේ නැහැ. දැන් අපි ගත්තොත් ඒකට දැන් සාමාන්‍ය හොඳ ක්‍රිකට් කණ්ඩායමක් තියෙන ඉස්කෝලේක ඉගෙන ගන්න ලැබුණොත් තමයි ගොඩක් වෙලාවට වර්තමානයේ අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. ගමේ පිට්ටනිය සෙල්ලම් කරන ළමයාට ඒක ලැබෙන්නේ නැහැ. සමහර විට අර හොඳ ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රිකට් සෙල්ලම් කරලා ඒයින් සම්මාන ලබා ගන්න දරුවට වඩා ගොඩාක් දක්ෂ දරුවෙක් සමහර විට ඉන්න පුළුවන් ගමේ පිට්ටනිය සෙල්ලම් කරන. නමුත් ඔහුට අර තැනට යන්න අවශ්‍ය පින නැහැ. ඒකයි ඒක. දැන් මෙතන දැන් ඔබට මේ හඬ ගැන අපි ගොඩක් කතා කරපු නිසා ඒ කරුණ සම්පූර්ණ වෙන්න මම ඔබට සිහි කරන්නම්. දැන් අපේ භාග්‍යතුන් වහන්සේට තිබුණනේ මහා පුරුෂ ලක්ෂණ. දැන් මහා පුරුෂ ලක්ෂණ අතර තිබ්බ එකක් තමයි බ්‍රහ්මස්වර කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මයෙකුගේ බඳු ස්වරයෙන් යුක්තයි බ්‍රහ්මස්වර. මිහිරි කටහඬින් යුක්තයි භාග්‍යතුන් වහන්සේ කටහඬ. ඒ වගේම පහූත ජීවහා කියලා ලක්ෂණයක් තිබුණා. ඒ කියන්නේ පහූත ජීවහා කියන්නේ මේ මනාව පිහිටි අර දික්කු පැතලි දිවක් තිබුණා. එතකොට මේ මනවින් පිහිටි දිවත් ඒ වගේම බ්‍රහ්මස්වරයත් කියන ලක්ෂණ 28 වන සහ 29 වන මහා පුරුෂ ලක්ෂණ. මේ මහා පුරුෂ ලක්ෂණ දෙකම ලැබුණේ සසරේ බොහෝ කාලයක් කරන ලද පිනක ප්‍රතිඵලයක් විදිහටයි. නැත්තම් නිකන් නෙවෙයි. එහෙමයි. නිකන් නෙවෙයි. දැන් ඒ පින ලක්කන සූත්‍රය විස්තර කරනවා මෙහෙම. ඒ තමයි යම්පි භික්කවේ පුරිමං ජාතින් පුරිමං භවං යම් ආකාරයකට මහණෙනි කලින් ජීවිතවලදී කලින් භවවලදී පුරිමං නිකේතං කලින් වාසය කළ ස්ථානවලදී පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ කලින් ඒ විදිහට මිනිස් ජීවිතවල ඉපදිලා ඉඳිද්දී අපගේ මහ බෝසතාණන් වහන්සේ පරුසං වාචං පහාය පරුස වචනේ බැහැර කළා. මොකද්ද බැහැර කළේ? පරුස වචනේ. දැන් සැරෙන් කතා කරන වචන සැර වචන බැහැර කළා. පරුස වචනේ බැහැර කරලා පරුසාය වාචාය පටවි රතෝ අර සැර වචන වලින් වෙන් වෙලා වාසය කළා. පටවි රතෝ අහෝසි. ඒකලා කියනවා යාසා වාචා යම් ආකාරයක වචන ඇද්ද කොහොම වචනද නීලා. ඒ කියන්නේ නිදොස් වූ වචන, නිවැරදි වචන, නරක වචන නොවන. එහෙමයි. නිදොස් වචන. දැන් සමහර මහා ජරා වචන තියෙනවානේ. ඒව බෝසතාණන් වහන්සේ කතා කරලා නැහැ. බෝසතාණන් වහන්සේ බොහෝම නිදොස් වචන කෙනෙකුට දොස් කියන්න බැරි ආකාරයේ නිදොස් වචන කතා කළේ. එහෙමයි. එතකොට කන්න සුඛා කනට සැප එළවන වචන. කනට සැප එළවන වචන. කනට මිහිරි සැපයක් එළවන වචන. එහෙමයි. එතකොට ඊට පස්සේ ප්‍රේමණීයා ප්‍රේමය දනවන වචන. ප්‍රේමය දනවන අර හරි සතුටක් ප්‍රේමයක් උපදවන වචන. හදයංගමා හෘදයාංගම වචන. තවත් කෙනෙක්ගේ හදවතට දැනෙන වචන මහ බෝසතාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ මහ බෝසතාණන් වහන්සේගේ ඇසුර කොතරම්නම් ප්‍රියමනාප වන්නට ඇද්ද? ඒ වගේම පෝරි කියන්නේ මේ වැදගත් වචන කතා කරන්නේ. දැන් තුට්ටු දෙකේ වචන කතා කරන්නේ නෑ. එහෙමයි. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ දැන් කොතරම් චරිතේ වැදගත් විදියට පෙනී සිටියත් මහා ජරා වචන කතා කරනවනේ. ඒ ජරා වචනම තමන්ගේ මහාන් තත්ත්වකම කියලා හිතන අය ඉන්නවා. ඒ විදියට හිතලා මහා ජරා නරක වචන කතා කරන අය ඉන්නවා. නමුත් මහබෝසතාණන් වහන්සේ එහෙම නෑ.
බොහෝම වැදගත් ශිෂ්ට සම්පන්න වචන කතා කළේ පෝරි. එහෙමයි. බහුජන කන්තා බහුජන මනාපා. බොහෝ දෙනෙක්ගේ හිතේ ප්‍රිය උපදවන, බොහෝ දෙනෙක්ගේ හිත තුළ මනාපය උපදවන වචන අපගේ මහා බෝසතාණන් වහන්සේ කතා කළා. තථාරූපින් වාචං භාසිතා හෝසි. මෙබඳු වචන තමයි අපගේ මහා බෝසතාණන් වහන්සේ කලින් ජීවිතවලදී මිනිසෙක් වෙලා ඉපදලා ඉන්න කාලවලදී කතා කළේ. එහෙමයි. ඉතින් බලන්න, ඒ නිසා මිනිස්ලෝ ඉපදිලා සක්විති රජ වෙද්දී පිළිගත යුතු වචන ඇති කෙනෙක් විදිහට ඉපදුනා. එතකොට බුදු වුණාට පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ වචන පිළිගන්නවා. ඒකට හේතුව ඒ අර කර්ම විපාකේ. එහෙමයි. ඒ වගේම ඒ පිනී විපාකේ. ඒ වගේම පෞහූත ජීවහ කියන මහා පුරුෂ ලක්ෂණයත්, ඒ වගේම බ්‍රහ්මස්වර කියන මහා පුරුෂ ලක්ෂණයත් ලැබුවා. දැන් මේවා මේ නිකන් වෙච්ච ඒවා නෙවෙයි. එහෙමයි සර්. දැන් මේක දැන් කොච්චර ලස්සන කටහඬක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේට තිබුණාද කියලා තේරුම් ගන්න නම් උන්වහන්සේගේ ඒ හඬ විස්තර කරපු අවස්ථා ගැන මම එකක් කියන්නම්කෝ, ඒක තේරෙන්න කාල වේලාවත් එක්ක. දැන් උන්වහන්සේගේ හඬට උන්වහන්සේට කියන තවත් නමක් තමයි කුරවීක බහණී. කුරවීක බහණී කියන්නේ කුරවී කුරුල්ලෙකුගේ බඳු හඬක් තිබුණා. දැන් කවුද මේ කුරවී කුරුල්ලා කියන්නේ, පක්ෂියා කියන්නේ? මේ කුරවි කියන පක්ෂියා දැන් අපි සාමාන්‍යයෙන් අර මේ දැන් කෝලා කියන වචනේ පාවිච්චි කරාට මේ කෝලා නෙවෙයි. දැන් අපි දැන් සාමාන්‍ය කෝල් හඬ වගේ කියනවනේ. නමුත් මේ කුරවි කියන්නේ සාමාන්‍ය කෝලා නෙවෙයි. මේ කුරවි කියන කුරුල්ලා විශේෂ කුරුල්ලෙක්. මේ කුරුල්ලා ඉපදිලා සාමාන්‍ය මේ කුරුල්ලෝ ඉන්නේ හිමාලයේ වනාන්තරය ඇසුරු කරගෙන. ඒ ප්‍රදේශයට ආවේනික කුරුළු විශේෂයක් මේ. සාමාන්‍යයෙන් අපිට මේ කුරවි කෙවිලියෙකුගේ එහෙම නැත්නම් කුරුල්ලෙකුගේ පක්ෂියෙකුගේ හඬ අපි ජීවිතේ කවදාවත් අහලා නැහැ. ඒ වගේම දැන් ඉන්දියාවේ වුණත් බොහෝ දෙනෙක් මේ කුරවි කුරුල්ලන්ගේ හඬ අහලා නැහැ. ඉන්දියාවේ හිමාලයේ ඈත වනයේට වෙන්න තමයි මේ කුරවි කියන පක්ෂි විශේෂය වාසය කරන්නේ. ඔවුන් බොහෝම දුර්ලභ ආවේනික පක්ෂි විශේෂයක්. වෙන කොහෙවත් ලෝකේ මේ පක්ෂි විශේෂය දකින්න ලැබෙන්නේ නැහැ. මොවුන්ගේ විශේෂය තමයි මේ කුරවි කියන කුරුල්ලාගේ හඬ පුදුම මිහිරි. දැන් මේ කුරවි කියන කුරුල්ලා Tamanගේ නෑදෑයන්, ඒ කියන්නේ Tamanගේ මිතුරු කුරුළු ලංචුවත් එක්ක එකතු වෙලා මිහිරි අඹපල අනුභව කරද්දී පියාපත් තටු සලමින් අර අඹපලයේ අනුභව කරද්දී මිහිරි රසවැහෙන ඒ වෙලාවට මිහිරි ශබ්දයෙන් නාද කරනවා. මේ නාදය කොතරම් මිහිරිද කියන්නේ අනිත් සත්වයන් පවා ඒ හඬින් මත් වෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් ගොදුරක් කරා වේගයෙන් යන මුර්ගෙක් හිටියා කියමුකෝ. අපි හිතමු මේ මොකක් හරි කොටියෙක් ව්‍යාග්‍රයෙක් හිටියා කියලා. එහෙමයි. ඒ ව්‍යාග්‍රයා ගොදුර කරා යන එක අතෑරලා අර මිහිරි ශබ්දය අහගෙන ඉන්නවලු. ඊතරම් මිහිරි ශබ්දයක් ඒ කුරවි කියන කුරුල්ලට තිබුණා. ඒ වගේම වෙනත් පක්ෂීන් පවා Taman පියාඹන එක නවත්තලා ඔහේ හරි ඉඳගෙන අර ශබ්දය අහගෙන ඉන්නවලු. ඒ වගේ මිහිරි ශබ්දයක්. අසන කෙනාගේ කනට බොහෝම මිහිරි ශබ්දයක් මේක. මේක පින්නතුනේ අපිට දැන් මෙහිම මං වචනෙන් කිව්වට ඔබට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්න නම් ඒ ශබ්දය අහන්නම වෙනවා. ඉතින් නමුත් දැන් අපිට එහෙම අහන්න විදිහක් නැහැනේ. ඉතින් ඒ නිසා මේක මේ වචන මාත්‍රයෙන් අපි තේරුම් ගමු. එතකොට දැන් මේකට ලස්සන සිද්ධියක් වුණා. ඒ තමයි ධර්මාශෝක මහරජතුමාගේ කාලේ වෙච්ච සිද්ධියක්. එහෙමයි. ධර්මාශෝක මහරජතුමාගේ කාලේ ධර්මාශෝක මහරජතුමාගේ ප්‍රිය බිසව වුණේ අසන්දිමිත්‍රානේ. ඒතර අසන්දිමිත්‍රා කියන බිසව බොහෝම පින්වත් බිසවක්. මේ අසන්දිමිත්‍රා කියන බිසව බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගොඩාක් පැහැදීමෙන් හිටපු කෙනෙක්. දවසක් දැන් ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියා දෙද්දී මේ බ්‍රහ්මස්වරය ගැන කියලා දුන්නා. ලක්කන සූත්‍රයට අනුව. එහෙමයි. මේ බ්‍රහ්මස්වරය ගැන ඇහුවනට පස්සේ මේ අසන්දිමිත්‍රාට දොළදුකක් වගේ කැමැත්තක් ඉපදුනා. අනේ මට කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ හඬ අහන්න ඕනේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ හඬ අහන්න විදිහක් නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලානේ. එහෙමයි. එතකොට භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා අනේ ස්වාමීනි
බුද්ධ ශබ්දය හා සමාන ශබ්දයක් තියෙනවද? එතකොට ස්වාමීන් වහන්සේලා කිව්වා දේවින් වහන්සේ මෙහිමයි බුද්ධ ශබ්දයට සම කරන්න පුළුවන් ශබ්දයක් තුන් ලෝකෙම නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ හඬට සම කරන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හරි අදහසක් ගන්නවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ හඬ ගැන අපිට කියන්න පුළුවන් මේ කුරවී කියන පක්ෂයාගේ හඬ යම් ආකාරයකට මිහිරිද ඊටත් වඩා භාග්‍යතුන් වහන්සේගේ හඬ මිහිරි කියලා. සාදු සාදු. එතකොට ඒ වෙලාවේ අර අසන්දි මිත්‍රා අහනවා අනේ ස්වාමීනි මේ කුරවී කුරුල්ල කොහෙද ඉන්නේ මට හඬ අහන්න ඕනි කුරවී කුරුල්ලන්ගේ. කියනවා අනේ බිසවුන් වහන්සේ එහෙම ඒක අහන්න ලේසි හඬක් නෙවෙයි. ඔය කුරුල්ලෝ ඉන්නේ හිමාලය වනේ කියලා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අහන්න ඒ කුරුල්ල මිනිස් වාසයට එන කුරුල්ල జాතියක් නෙවෙයි. වනාන්තරයේ ඈත ඉන්න කුරුල්ල జాතියක් කියලා. ඉතින් දැන් මේ අසන්දි මිත්‍රාවට මහා දොළදුකක් වගේ ආසාවක් ඉපදුනා. ධර්මාශෝක මහරජතුමාට මේක කිව්වා. ධර්මාශෝක මහරජතුමාට මේක කිව්වට පස්සේ දැන් ධර්මාශෝක මහරජතුමා බැලුවා දැන් බිසවත් දැන් මේ ගැන කල්පනා කරලා ලෙඩ වෙන්නත් පුළුවන්. රන් කූඩුවක් හදලා මොකද කරේ මේ කුරවී කුරුල්ලෙක් අල්ලාගෙන ඇවිල්ලා බිසවුන් වහන්සේට හඬ අහන්න දෙන්න අවස්ථාව සැලසුවා. ඒක සාමාන්‍යයෙන් ලේසි වැඩක් නෙවෙයි කුරවී කුරුල්ලෙක් අල්ලගෙන එනවා කියන එක. මේ කුරවී කුරුල්ල මිනිස් වාසයට බොහෝම අකමැති. නමුත් රන් කූඩුවේ දාපු කුරුල්ලව ගෙනාවා. ගෙනල්ලා දැන් කුරුල්ලව තියාගෙන මී පැණි වෑහෙන පැණි රස වෑහෙන අඹ ආදී කණ්ඩ දෙනවා. අනේ මේ කුරුල්ල ශබ්ද කරන්නේ. දැන් සද්ද කරයි කියලා බිසවුන් වහන්සේ බලන් ඉන්නවා මේ කුරුල්ල සද්ද කරන්නේ. අන්තිමට පුරෝහිතේ බ්‍රාහ්මණයන් ගෙන්නලා ඇහුවා අනේ මම මේ කුරවී කෙවිල්ලන්ගේ ශබ්දය අහන්න මේ බොහොම අමාරුවෙන් කුරවි කුරුල්ලෙක් හොයාගත්තේ. ශබ්ද කරන්නේ නෑනේ. එතකොට පුරෝහිතයන් කිව්වා ඔහොම ශබ්ද කරන්නේ කුරවී කුරුල්ලන්. කුරවී කුරුල්ලන් ශබ්ද කරන්නේ Tamanගේ ඥාතීන් හමු වුණාට පස්සේ. තවත් කුරුල්ල ලොකු ප්‍රමාණයක් හිටියොත් තවත් කුරුල්ලෙක් දෙන්නෙක් හිටියොත් එතකොට ඒ අයත් එක්ක එකතු වෙලා ප්‍රීතියෙන් හඬ නගාවි කියලා කිව්වා. එහෙමයි. නමුත් දැන් ඉතින් කොහෙන්ද කුරුල්ල හොයන්නේ? බොහොම අමාරුවෙන් මේ තනි කුරුල්ලත් හොයාගත්තේ. අන්තිමට ධර්මාශෝක මහරජතුමා උපක්‍රමයක් කළා. ඒ තමයි කණ්ණාඩි 4ක් ගෙනල්ලා 4 පැත්තට තියලා මැදින් කූඩුව තිබ්බා. එතකොට අර කණ්ණාඩි අතරින් කණ්ණාඩි වලින් තව කුරුල්ල ගොඩාක් ඉන්නා වගේ පේන්න පටන් ගත්තා. එහෙමයි. එතකොට ඒ දර්පණ සවිකල කාමරේ ඒ කුරුල්ලාව තැබුවාට පස්සේ ඒ කුරුල්ලා අර දර්පණ වලින් කණ්ණාඩි වලින් තමන්ගේම රූපේ දැක්කහම හිතුවා තමන්ගේ ඥාතීන් තමන්ගේ මිතුරන් තමන්ගේ වර්ගයේ අය මෙතෙන්ට ඇවිල්ලා කියලා මිහිරි හඬින් නාද කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පින්නතුනේ ඒ නාදය කොතරම් මිහිරිද කියන්නේ පාටලීපුත්‍ර නුවර මිනිස්සු කරන වැඩ නවත්තලා ඒ ශබ්දය අහගෙන හිටියා කියනවා. එහෙමයි. ඊතරම් මිහිරි හැමෝම මත් වෙලා වගේ ඒ නාදය අහගෙන හිටියා. ඊතරම් මිහිරි නාදයක්. ඉතින් ඊට පස්සේ ඊයින් මහා සතුටක් ඉපදුනා අසන්දි මිත්‍රාවගේ හිතේ. කොතරම් සතුටක් උපන්නද කියන්නේ මේ අසන්දි මිත්‍රාවට. අසන්දි මිත්‍රාව හිතන්න ගත්ත අනේ සාදු සාදු මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ හඬ මෙතරම් මිහිරිද? මේ කුරවී පක්ෂියෙක් කියන්නේ තිරිසන් සතෙක්. තිරිසන් සතෙකුගේ හඬ මෙතරම් මිහිරි නම් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම්දම් පිරු මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කොතරම් මිහිරි සොරකින් යුක්තව වැඩ සිටින්නට ඇද්ද? මේට වඩා දහස් ගුණයකින් දසදහස් ගුණයකින් මිහිරි හඬකින් යුක්තව මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වාසය කරන්නට ඇති කියලා හිතලා මහා බුද්ධාලම්බන ප්‍රීතියක් උපදවා ගත්තා. අන්න බලන්න දැන් අර ඒ හඬ නම් වූ නිමිත්ත තමයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරන්න ගත්ත අරමුණ. එහෙමයි. අරගෙන තමන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රවණය කළ කරුණු එකින් එක සිහි කළා. ඒ සිහි කිරීම තුළ හිත පිහිටියා. ඒ හිත පිහිටීම තුළ පින්වතුනි
මහා නිරාමිස ප්‍රීතියක් එක්ක බුද්ධානුස්සතිය මෙනෙහි කරද්දී ඇය පමණක් නොවේ. ඇය පිරිවරාගෙන හිටපු 700ක් වූ ඒ අනිකුත් පරිවාර කාන්තාවන්ද සමගින් ඇය අර ශාස්ත්‍රූන් වහන්සේගේ හඬ නිමිති කරගෙන උපදවා ගත්ත බුද්ධානුස්සති සංඥාව තුළ ඇති වූ යෝනිසෝ මනසිකාරයෙන් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපට්ටි ඵලයේ පිහිටියා. සෝතාපන්න ඵලයටපත් වුණා. එහෙමයි. එතකොට හිතලා බලන්න පින්නතුනේ මේ සෝතාපන්න ඵලය ලබන්න උපකාර වුණා ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කිරීම. දැන් ඒතකොට ඉබ්බන්දු මිහිරිය හඬකින් යුක්තයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. අපිට කොතරම් සතුටු වෙන්න පුළුවන්ද? පින්නතුනේ හැබැයි මතක තියාගන්න ඒක නිකන් ලැබුණ දෙයක් නෙවෙයි. ඒක පිනක විපාකයක් විදිහට ලැබුණේ. එහෙමයි. පුණ්‍ය ඵලයක් විදිහටයි ඒක ලැබුණේ. එතකොට දැන් ඔබ අහලා ඇතිනේ දැන් මේ බුද්ධ ශාසනයේ මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අගතනතුර ලැබුවේ ලකුණ්ඩක බද්දිය මහරහතන් වහන්සේනේ. ඒත දග්ගං භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් මංජුස්සරාණං යදිදං ලකුණ්ඩක බද්දියෝ කියලායි සඳහන් වෙන්නේ. එහෙමයි. මාගේ ශ්‍රාවකෝ භික්ෂූන් අතර මිහිරිස්වර ඇති මංජුස්සර මිහිරිස්වර ඇති භික්ෂූන් අතර අගතනතුර ලැබුවේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කටහඬ පුදුම ලස්සනයි. එහෙමයි. මේකට හේතුව මොකක්ද? දැන් ඒ ගැන අපදානි සඳහන් වෙන විස්තරය බැලුවහම තියෙන්නේ මේ මීට බොහෝ කාලයකට කලින් පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම ධනවත් සිටු පුත්‍රයෙක් වෙලා තමයි මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ උපදින්නේ. එහෙමයි. ඉතින් උන්වහන්සේ බොහොම ධනවත් සිටු පුත්‍රයෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ සමීපයට යද්දී ඒ බුද්ධ ශාසනයේ මංජුස්සර ඇති භික්ෂුන් අතර අගතනතුර ලැබූ භික්ෂුව ගැන දැකලා හිත පහද ගන්නවා. එහෙමයි. පහදගෙන දවස් 7ක් එක දිගට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පුදනවා. දවස් 7ක් එක දිගට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පුදලා ඒ පින අනුමෝදන් වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් මේ ස්වාමින් වහන්සේ වගේ මංජුස්සර ඇති භික්ෂූන් අතර අගතනතුර බන්ට ලැබේවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ බලනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගතේ දකින්නවා ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන කාලේ මංජුස්සර ඇති භික්ෂූන් අතර අගතනතුර ලබන්නට අවශ්‍ය සංස්කාරය පිළිලා තියෙනවා. විවරණ දෙනවා. එතකොට පින්නතුනේ ඊට පස්සේ විපස්සී නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ඉපදුනා එක්තරා කෝකිලෙක් වෙලා කෝලෙක් වෙලා කුරුල්ලෙක්. එහෙමයි. එතකොට මේ කෝලා දවසක් තමන්ගේ පැටවුන්ට කන්න දෙන්න ඊ타ත්ම මිහිරි අඹ ඵලයක් තිබ්බ මීපෙනි රස වැහෙන අඹ ඵලයක් හොටෙන් අරගෙන පියා අඹගෙන එනවා තමන්ගේ පැටවුන්ට කන්න දෙන්න. එහෙමයි. එතකොට දැක්කා විපස්සී නම් බුදුරජාණන් වහන්සේ වඩින හැටි උදේම. එහෙමයි. එතකොට හිතුවා අනේ මට මේ උත්තමයන් වහන්සේට මගේ පැටවුන්ට නම් මං හැමදාම කන්ට දෙනවනේ. මගේ පැටවුන්ට වෙන දවසක මට දෙයක් දෙන්න පුළුවන්. අනේ මට වෙන දෙයක් ගෙනලා දෙන්න පුළුවන්. මට මේ විපස්සී බුදුරජාණන් වහන්සේට මේ මී අඹේ පූජා කරන්න තියෙනවා නම් කියලා ඒ වටේ කැරකින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ දැකලා මේ හේතු සම්පත් ඇති පක්ෂියා දැකලා එතෙන්ට නැවතිලා ඒ වෙද්දි උපස්ථායකයා ළඟ තමයි පාත්‍රය තිබුණේ. උපස්ථායකයා දෙස බැලුවා. උපස්ථායකයා ඒ දැනගෙන පාත්‍රය අතට දුන්නා. පාත්‍රයේ තථාගතයන් වහන්සේ දෝතටගත් සැනින් අර කෝලා පියඹාගෙන විත් අර මී පැණි වෑහෙන මී අඹය භාග්‍යතුන් වහන්සේට පූජා කළා. එහෙමයි. අන්න ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගැන තමන්ගේ හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයේ කොතරම්ද කියන්නේ සතියක් කල් බුදුරජාණන් වහන්සේ දකිමින් මිහිරි හඬින් නාද කරන්න පටන් ගත්තලු. එහෙමයි. අන්න ඒ පිනේ විපාකයක් මේ මංජුස්සර ලබන්න හේතු වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් බලන්න මේ පිනේ විපාකයේ විදිහට තමයි මේ දේවල් සසරේ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ දැන් අපි හිතමු දැන් කෙනෙක්ට තියෙන දෙයක් Tamanට නෑ කියලා ශෝක කර කර ඉන්න එපා.
ඒකට අවශ්‍ය හේතු සම්පත් උපදව ගන්න ඕනේ. කියන්නේ ඔබ යමකට කැමති නම් ලබන්න, ඒ දේ ලබන්න හේතු සම්පත් වෙන පිනක් කරොත් මේ ජීවිතේ නැති වුණත් වෙන ජීවිතයක හරි ඒක ලැබේවි. එහෙමයි. ඉතින් ඒ නිසා හැබැයි ඉරිසියාව උපද්ද ගන්න එපා. දැන් තවත් කෙනෙක්ට හිමුණා කියලා ඉරිසියාවෙන්න එපා. දැන් අර දුව අර ලස්සනට සින්දු කියන යොහානි දුව තේ දුව එක දවසින් ප්‍රසිද්ධ වුණා කියලා ලෝකෙම ඊට අනිත් ගීත ගායන අය ඇයට ඉරිසියා කරන්න පටන් ගත්තා. වැඩක් නෑ. එහෙමයි. වැඩක් නෑ. මොකද මේ ඒක අර පිනක විපාකයක් විදිහට ලැබුණ එකට ඉරිසියා කරලා කොහොමද තවත් කෙනෙක් එක ලබන්නේ? ඉරිසියාව තුල වෙන්නේ පිරිහීම විතරයි. ඉතින් ඒ නිසා අපි තවත් කෙනෙක්ගේ දක්ෂතාවයකට ගරහා කරන්නේ නැතුව ඉරිසියා කරන්නේ නැතුව තමන් ඒකට අවශ්‍ය සංස්කාරය සකස් කර ගන්න ඕනේ. එතන තව කරුණක් මම කියන්න ඕනේ. දැන් මේ එකක්වත් දැන් ඒ පින තිබුණා කියලා සංස්කාරය පිහිట్లా තිබ්බා කියලා ඒවා මේ නිකන් මතුවෙන්නේ. දැන් අපි ගත්තොත් ඒ ගීත ගායනා කරපු දුවත් මීට කලින් ගීත ගණනාවක් එයත් ගායනා කරලා තියෙනවනේ. එහෙමයි. එතකොට ඒක උත්සාහයෙන් වීරියෙන් පුහුණුව තුළ ලැබපු එකක්. ඒකට අර සංස්කාරයත් බද්ධ වුණාට පස්සේ ඒ මතුවෙලා පිනත් එක්ක උඩට එනවා. එහෙම තමයි ඒක වෙන්නේ. වෙන ස්වාමීන් වහන්සේ උත්සාහයත් මෙලු තියෙනවා. ඒක තමයි උත්සාහය වැදගත්. එහෙමයි. උත්සාහය අවශ්‍යයි. මොකද උත්සාහය නැත්තම් හැකියාවන් යට යනවා. හැකියාවන් යට ගිහිල්ලා නිකම්ම විනාශ වෙලා යනවා. දැන් සමහර ගායකයෝ ඉඳලා තියෙනවා සමහර ගායකයන්ගේ උපතින් ලැබුණු සහජ හඬක් තිබුණා. ඒ හඬට සසර පිනකට යම් ගීත කීපයක් එයාට ලැබිලා ඒව ප්‍රසිද්ධ වුණා. එතනින් එහාට අලුතෙන් ගීත ගැන හිතන්නේ නැහැ. එතකොට අර කියපු ගීත ටිකම තමයි කිය යන්නේ. එතකොට උත්සාහයෙන් වීරියෙන් කරන දෙයක් නැහැ. ඊට පස්සේ නරක පුරුදු වලට ඇබ්බැහි වෙනවා. එහෙමයි. ඊට පස්සේ සංගීත සංදර්ශන වලට යද්දි බීමට ඇබ්බැහි වෙනවා. විවිධ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. දැන් සමහර ගායකයෝ ඉන්නවා ඒ අයට මේ සමහර මත්ද්‍රව්‍ය නැතුව ගීත ගායනා කරන්න බැරි මට්ටමට ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් බලන්න එතකොට අර දන්නේම නැතුව ඔය මත්පැන් මත්ද්‍රව්‍ය වලින් හඬ නසනවා. එතකොට දැන් කියන්නේ දැන් සමහර අය කියන්නේ මේ මූඩ් එකට එන්න ඒක ඕනේ කියලා. එහෙමයි. නමුත් එහෙම එකක් නැහැ. ඒකට දැන් ඒ තමන් හිතෙන් හදාගත්ත එක. එතකොට දැන් මිහිරි හඬක් තියෙනවා නම් ඒ හඬට අවශ්‍ය භාවය උපද ගන්න ඒක කෙනෙකුට වෙනත් උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මත්පැන් මත්ද්‍රව්‍ය ඒකට උත්තරයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අර තමන්ට සහජයෙන් ලැබුණ දෙයක් වුණත් නැසෙන්නේ නැතුව අඛණ්ඩව ඉදිරියට පවත්වගෙන යන්න නම් ඒකට උත්සාහයේ වීරිය නුවණ ආදී ගුණාංග වැදගත් වෙනවා. ඒ නිසා ඔබ යමකට කැමැත්තෙන් ඉන්නවා නම් ඒ සඳහා අඛණ්ඩව වීරිය කරන්න. අඛණ්ඩව වීරිය කරද්දී ඔබ දන්නේ නැහැ දැන් ඔබට මේ පින නැහැ කියලා කියන්නේ කොහොමද? මොකද සංසාරේ අපි කරපු පින් මොනවද කියලා අපිට බලන්න බෑනේ. සමහරට ඒක තිබ්බොත්. එහෙමයි. ඒ නිසා අඛණ්ඩව වෑයම් කිරීමයි වැදගත් වෙන්නේ. ඕනෑම දෙයකට. දැන් සම්බුදු බව පිණිස පවා වැදගත් උනේ අතාරින්න නැතුව කරපු වෑයම. ඒ විදිහට ඔබ යම් භෞතික ඉලක්කයක් ගත්තත් ඒ භෞතික ඉලක්කයට අවශ්‍ය දේ තමයි අත් නොහැර කරන වෑයම. දැන් සමහර එක මහත්මයෙක් ගැන මම දැක්කා. ඒ මහත්මයා සාමාන්‍ය පෙළත් අසමත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් නමුත් තමන්ගේ ජීවිතේ බොහෝ දුෂ්කර විදිහට ගත කරලා එක් අවස්ථාවකදී දැන් සාමාන්‍යයෙන් දැන් අවුරුදු 30 40 වෙද්දි කල්පනා කරනවා නෑ මමත් ඉගෙන ගන්න ඕනේ කියලා ආයෙත් සාමාන්‍ය පෙළ කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා අන්තිමට මේ ආචාර්ය උපාධියකුත් ලබාගෙන අන්තිමට එතුමා ප්‍රවීණ විද්වතෙක් බවට පත් වුණා. එහෙමයි. ඒකට බලන්න දැන් උත්සාහය වීරියනේ. ඒක අතහැරලා හිටියනම් දැන් සමහරට පුංචි කාලේ ඒකට නිසි මඟ පෙන්වීම ලැබෙන්නේ නැතුව ඇති. ඒකට අවශ්‍ය හේතු සම්පත් තියෙන නැතුව ඇති. නමුත් අත්හරින්න නැතුව වීරිය කිරීම තමයි ඔහු එතෙන්ට ගෙන ගියේ. ඒ නිසා ඕනෑම දෙයකට වීරිය කිරීම වැදගත්. අපි හිතමු වීරිය කරලා ලැබෙන්නේ නැහැ කියලා. මක් නැහැ. අඩුම තරමේ වීරිය කරලානේ. එහෙමයි. ඊගෙන සතුටු වෙන්න පුළුවන්. නිකම්ම දෙයක් අතාරිනවට වඩා වීරිය කරලා අතහැරීම නම්බුකාරයි. ඉතින් ඒ නිසා පින්නතුනේ ඕනෑම අපහාසයක් ආවට ඕනෑම දොස්මුර ආවට ඊ අපහාස කරන අය අපහාස කරාවයි. ඔබට තියෙන්නේ වෑයම් කිරීම.
වෑයම තුල දැන් එක දේශනාවක ඒ කියන්නේ එක ජාතකයක සඳහන් වෙනවා. එක ජාතකයක අප මහබෝසතාණන් වහන්සේ පුංචි රටක මේ පුංචි රටක පුරෝහිතය වෙලා ඉපදිලා රජතුමාගේ එහෙමයි. මහා රජෙක්ව යටත් කළා යුද්ධයට ආපු. මහා රජෙක්ව පරාජය කරලා පළවා හැරියා. ඉතින් ජාතකයේ තියෙනවා දැන් ඒ යුද්ධයක් ඇති වෙන්න ගිහිල්ලා ඒ යුද්ධ ගැන සක්දෙවිඳු අනාවැකියක් කියනවා. එක්තරා තාපසයෙක් ළඟට ඇවිල්ලා. එයි. සක්දෙවිඳු දකින්නේ මොකද්ද? මේ යුද්ධෙන් දකින්නේ අර මහා රජතුමා කියලායි දකින්නේ. බෝසතාණන් වහන්සේගේ පැත්ත නෙවෙයි. එතකොට නමුත් බෝසතාණන් වහන්සේ නුවණින් යුක්තව ඒකට අවශ්‍ය නිමිති දැනගෙන ඒ විස්තරය දැනගෙන මානසික වැටෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ දැනගන්නවා මේ තාපසයා කියනවා මේ යුද්ධෙන් දිනන්නේ මේ අසවල් රජතුමා කියලා. එහෙමයි. නමුත් දැන් පරදින පැත්තටයි ඉතින් මේ මහබෝසතාණන් වහන්සේ. නමුත් මහබෝසතාණන් වහන්සේ උත්සාහය අතරින්නේ පුරුෂ වීරියෙන් නුවණින් කරන්න පුළුවන් හැමදේම කරනවා. අවසානයේදී පින්නතුනේ මහබෝසතාණන් වහන්සේ තමයි ජයග්‍රහණය කරන්නේ. අර පුංචි රට දිනනවා. අන්තිමට අර තවුස ළඟට ඊළඟ දවසේ සක්දෙවිඳු ආවට පස්සේ තවුස අහනවා ඉතින් ඔබ වහන්සේ ඇයි මට බොරු කිව්වේ? කියනවා නෑ මම බොරු කිව්වේ නෑ. ඒ වෙද්දී කියන්නේ යුද්ධයට කලින් දවසේ වෙද්දී සංස්කාර සකස් වෙලා තිබ්බේ අර මහ රජතුමා දිනන විදිහට. නමුත් අඛණ්ඩව උත්සාහ කරන නුවණින් යුක්තව පුරුෂ වීරිය කරන අය ඉස්සරහා දෙවිවරුත් නිශ්ශබ්ද වෙනවා කිව්වා. එහෙමයි. එතකොට දෙවිවරුත් ඉබඳු පුරුෂයන්ට ඉරිසියා කරන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න දෙවිවරුන්ගේ පවා ගෞරවයට ලක් වෙනවා. දෙවිවරුන්ගේ පවා අනාවැකි බොරු කරන්න පුළුවන්. නුවණින් යුක්තව පුරුෂ වීරිය නිතව කටයුතු කරන කෙනාට ඒක අපේ මහබෝසතාණන් වහන්සේ සනාත කළා. ඉතින් ඒ නිසා ඔබට යම් කිසි ඉලක්කයක් තියෙනවා නම් අතාරින්න එපා. භෞතික වේවා ලෝකෝත්තර වේවා ආය වීරිය කරන්න. කවුද දන්නේ? ඔබට හැංගිලා තියෙන්න පුළුවන් මේ පුණ්‍ය සංස්කාරය. ඔබ ඒකට අවශ්‍ය පින තව තව රැස් කරමින් වෑයම් කරන්න. අඩුම තරමේ මේ ජීවිතේ බැරි නම් ඊළඟ ජීවිතයක හරි ලැබෙයි. එහෙමයි. ධර්ම අවබෝධයත් එහෙමයි. අත් නොහැර වීරිය කරන කෙනාට තමයි ධර්ම අවබෝධය පවා ලැබෙන්නේ. ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතේ අද දවසේ වැඩම කරන්නට යෙදුනේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු අනුශාසක ධුරන්දර ඒ වගේම සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අපට නම පවසන්නට අවසරයි අලුදිනේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේ. අපි නායක ස්වාමීන් වහන්සේට දෙපා නැමත ආරාධනා කරමු උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්නතුනේ අද අපි සේරුවිල මංගල මහා සෑරජානන් වහන්සේ වැඩ ඉන්න ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේත් කීෂ ධාතුන් වහන්සේත් වැඩ සිටින සිව් බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයටපත් පාදස්පර්ශය ලැබූ මේ රන් බුබුලක්සේ බැබලි අප සියලු දෙනාගේ සිත් සතුටටපත් කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය උපදවන ඒ සේරුවිල මංගල රජමහා විහාරයේ සිටයි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ රැස් වූ සියලු පින් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ සුරකින්න මංගල මහා සෑරජුන් සුරකින්න සමිද්ධි සුමන නාගරාජෝත්තමයන් වහන්සේ වර ප්‍රමුඛ නාපිරිසත් ඉන්දනාග මානවිකා රාජිනිය ඇතුළු නාපිරිසත් ඒ වගේම මේ බිමට අධිග්‍රෝහිත සේරුවිල දෙවියන් ඇතුළු සියලුම දෙවියන්ද ඒ වගේම මේ සේරුවිල පින්බිමේ වෘක්ෂයන්ට අධිග්‍රෝහිත සියලුම වෘක්ෂ දේවතාවුන් වහන්සේලාද මේ පින්බිමට අධිග්‍රෝහිත සම්බන්ධ සියලු දෙවිවරුන්ද බ්‍රහ්මයින්ද නාගයින්ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ මහා සෑ රජුන් තැනවීමේදී කාවන්තිස්ස නිරුදුන්ට උපකාර කළ සක්දෙව් රජුන් විස්කම් දෙව් පුතුන් ඇතුළු දෙව් පිරිස සතරවරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු දෙවියෝ ඒ වගේම සියලු දෙදෙව්ලෝ වාසී සදෙව්ලෝ වාසී දෙවියෝ කාවන්තිස්ස දෙව් රජු විහාර මහා දේව රාජිනිය ඇතුළු මේ සෑ රජුන් තනවන්න එකල වෙහිසී දෙව්ලොව උපන් සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ වගේම සියලු බ්‍රහ්ම රාජවරුන් ප්‍රදාන බඹ පිරිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ගටීකාර සනන් කුමාර සහම්පති ආදී නම් ඇති සියලු බඹ පිරිස ඇතුළු බ්‍රහ්ම රාජවරුන් ප්‍රධාන සියලු බඹ පිරිසත් ඒ වගේම සුමන සමන් දෙව් නිරිඳුන් ඇතුළු සියලුම පොළොවාසී දෙවියන්ද සුධම්ම නම් දෙවිඳුන් ඇතුළු අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සියලු දෙනා වහන්සේද මේ රැස් වූ පින අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියන් බ්‍රහ්මීන් නාගයින් ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසසින් වැඩෙත්වා. ඊතා සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. පිනින් සතුටු වන ධර්මයෙන් සතුටු වන ඒ සියලු දෙනා වහන්සේ අපවද මේ සේරුවිල මංගල රජ මහා විහාරයේද මේ බිමෙහි වැඩ සිටින මහා සංඝරුවනද අපගේ ගුරු දෙවිඳුන් ඇතුළු සියලු මහා සංඝරත්නයේද පින්වත් අප සියලු දෙනාද සියලු ආකාරයෙන් ධාර්මිකව ආරක්ෂා කරත්වා. මේ මංගල රජ මහා විහාරයටත් මාහටත් පැමිණෙන සියලු කරදර බාධා සියල්ල දුරු කරත්වා. බොහෝ පින් රැස් කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය සම්පත්තිය සේරුවිල මංගල රජමහා විහාරයේ ආරම්භක විහාරාධිපති දුරේදරු සේරුවිල වර්තමාන සංඝ පරපුරේ ආදි ගුරු දේවෝත්තම අති ගෞරවාර්හ සේරුවිල ආදි සංඝ පීත්‍රුන් වහන්සේ වන මාහට නම පවසන්නට අවසරයි. දඹගස්සාරේ ශ්‍රී සුමේධංකරාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේ මේ රැස් වූ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. සේරුවිල සරණකිත්ති නායක මාහිමිපාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම මුංහේනේ මෙත්තාරාම නායක මාහිමිපාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිත්‍රෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මා නමින් මිය ගිය සුධර්මා රණසිංහ මෑණියන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම අද දින දායකත්වයේ දරන ගම්පහ රන්වැලි ටයිල් බාත් ව්‍යාර සහ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමරාජ්‍ය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය ආදරණීය පියාණන් වන ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියානන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලොව ගිය අමිල සංජීව බාලසූරිය පුතණුවන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරනා පින්නතුන් නමින් මිය පරලොව ගිය සියලුම නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ රැස් වූ සියලු පුණ්‍ය සම්පත්තිය අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිතුරෝද අනුමෝදන් වෙත්වා. සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ ආරම්භක සභාපති තැන්පත් ඩී.ඩී. වීරසිංහ මුදලිදුතුමන් ඇතුළු චෛත්‍ය වර්ධන සමිතිය නමින් දායක සභාව නමින් මිය පරලොව ගිය සියලුම දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සැපවත් වී සුවපත් වී උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේද අපගේ සහෝදර ස්වාමින් වහන්සේලාද ඒ වගේම සියලු මහා සංඝරුවනද මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ ලැබමින් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. සේරුවිල නිකිනි පින්කම් සඳහා නන් අයුරින් උපකාර කරන සදැහැති සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ රැස් වූ උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේදී මේ උතුම් දම්සභා මණ්ඩපයේ සඳහා දායකත්වයේ දරන ගම්පහ රන්වැලි ටයිල් බාත් ව්‍යාර සහ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ අධිපති පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින කේ.ජී. කරුණාවතී මෑණියන්ටත් ප්‍රියංකා දිලානි රුවන්පතිරණ මනුජ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතණුවන්ටත් මතීෂ ආදිත්‍ය වික්‍රමාරච්චි පුතණුවන්ටත් නන්දා මනම්පේරි මෑණියන්ට සහ ආර්.පී. ගුණවර්ධන පියාණන් යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ධර්මාවබෝධයේ පිණිසත් මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම
සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ ගිහි අනුශාසක දුරදරන ඒ අපගේ පින්වත් හිටපු අගවිනිසුරුතුමන් වන සරත්තෙන් සිල්වා මැතිඳුන්ද ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විමල් විජේරත්න මැතිඳුන්ද ඒ වගේම සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ සභාපති තැන්පත් අපගේ රංජිත් සූර්යප්පෙරුම මැතිඳුන් ඒ වගේම අපේ ලේකම්තුමිය මාතරාරච්චි මහත්මිය ඒ වගේම මූල සභාවේ ඒ අපගේ පින්වත් විනිසුරු තිරිනගමගේ මැතිතුමා ඒ වගේම ඒ දිලුක්ෂාන් මැතිතුමා ඉන්දුනිල් මැතිතුමා අධිනීතිඥ පෙරේරා මැතිතුමා ඇතුළු මූල සභාවේ පින්වත් මහත්ම මහත්මීන් සියලුම දෙනාද අපේ අමරකාන්ත මහත්මයා ඒ වගේම මෙවර වස්පින්කමේ දායකත්වයේ දරන ඒ යටියන්තට පදිංචි ඒ අපේ ගුණසේකර මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාද චෛත්‍ය වර්ධන සමිතියේ පින්වත් සියලුම දෙනාද සිව්පසෙන් අපෝපකාර කරන සියලු දෙනාද මේ උතුම් නිකිනි පින්කමට වචනයකින් හෝ දායකත්වයේ දරූ කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනාද ඒ වගේම උතුම් වූ ආලෝක පූජා සඳහා දායකත්වයේ දරන සියලුම දෙනාද අප සියලු දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ දිනවල බොහෝ කැප වෙලා මේ කොරෝනා ව්‍යසන මැද්දේ වුණත් ඔබට නිවසේ සිට මේ උතුම් ධම් දෙසුම් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසන ශ්‍රද්ධා රූප වාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් කාර්ය මණ්ඩලවල සියලුම පින්වත් සියලු දෙනාද සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩල ඒ සියලු දෙනාද ඒ වගේම මේ දරුවන් සියලුම දෙනාද අප සියලු දෙනාද මේ පින් අනුමෝදන් වෙත්වා මේ සියලු පින් අනුමෝදන් වී අප සියලු දෙනා නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ ලබත්වා ඊතා සුවසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 සියලු දෙනාට ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාගේ මංගල මහා සෑරජානන් වහන්සේගේ ආශිර්වාදේ සැලසෙත්වා සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතට වැඩම කරන්නට යෙදුණු ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු අනුශාසක ධුරන්දර එවැගේම සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේට අපි පින් අනුමෝදන් කරමු. අපගේ නායක ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතේ බැතිබර විකාශන දායකත්වය දරුවේ ගම්පහ රන්වැලි ටයර් බාත්වයාර් සහ මිනුවන්ගොඩ මනෝජ් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමරාජ්‍ය මහතා විසින් ඒ පින්වත් මහත්මාවත් අපි පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරමින් සංයුත්ත නිකාය අන්තර්ගත උතුම් වූ සූත්‍ර සජ්ජායනාවෙන් නැවතත් සේරුවිල මංගල රජමහා විහාරයේ මහසෑ මළුවේ සිට ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.